සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක් දවසේදී උතුම් කුසල ධර්මයක නියැලෙන මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කර ගැනීමට සූදානම් වන අවස්ථාව. ඒ සිදු කරගෙන එනු ලබන සීල සමාදානයේහි නියුක්ත වෙලා අද දවසේදී සිල් දවස හැටියට කවුරුත් මේ උදෑසනම මේ දහම් කරුණු කීපයක් සාකච්ඡා කරන්නට මේ මොහොත යොදාගන්නේ. අපි පසුගිය මාසය තුළදී සාකච්ඡා කළා සම්මාදිට්ඨි සූත්‍රයට අදාළව සම්මාදිට්ඨි සූත්‍රයේ යෙදෙන ඒ දහම් පරයයක් පිළිබඳව අකුසලංච පජානාති අකුසල සමුදයංච පජානාති ආදී ලෙස අකුසලයේ පිළිබඳව අපි හඳුනා ගන්නා ආකාරය පිළිබඳව සහ කුසලයට හේතුව ආදී කරුණු කාරණා පිළිබඳව අපි එතනදී සාකච්ඡා කළා. ඉතින් සම්මාදිට්ඨි සූත්‍රයේම අනික් පරයය අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ භයානකම දේ හැටියට මිත්‍යා දෘෂ්ටිය කියන දේ. යම්කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටි සමාදානයේහි නියුක්තව ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙන පුද්ගලයා දිට්ඨි විපන්න පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ දිට්ඨි විපන්න පුද්ගලයා න භජිතබ්බ න පෛරුපාසතබ්බ පුද්ගලයෙක්. ඒ කියන්නේ අසුර නොකල යුතු පෛරුපාසනේ නොකල යුතු පුද්ගලයෙක් හැටියට පෙන්වා දෙනවා. ඒ වගේම ඔහුට මරණින් මතු ගති දෙකක් හැටියට පෙන්වනවා. තිරස්චාන ගතිය හෝ සතර අපාය නරකය කියන තැන මේ දෙකෙන් එකක් හැටියට ඔහුගේ ගතිය පෙන්වනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටිය කියන දේ එච්චර භයානක අකුසල ධර්මයක්. ඒ මිත්‍යා දෘෂ්ටිය සමාදන්ව ගන්නකම දැන් අද දවසේදී ලෞකික සම්මාදිට්ඨිය තුළ හරි පිහිටලා තියෙන අපිට එබඳු මහා භයානක වූ මිත්‍යා දෘෂ්ටියකට පැමිණීමක් ඇත්තේ නැහැ. නමුත් යම් යම් මට්ටම් වලින් මිත්‍යා දෘෂ්ටිය ඇසුරු නොවනවා නොවේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය අපේ సంతානයේ උපදින්නට තිබෙන අවස්ථාවන් සියල්ලක්ම අපි දුරු කරලා ඉන්නවත් නෙමෙයි. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියකට පත්වන්නට හේතු ටික අපි ළඟ තියෙනවා කියලා කියන්නේ අපි කවුරුත් ඉන්නේ ඊටම භයානක තත්වයක. ඒ නිසා තමයි අපි සම්මා දිට්ඨිය උත්පාදනය කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ඒ කාරණා අවබෝධ කරගෙන සම්මා දිට්ඨිය අපේ ජීවිතය තුළ අපි උපදවා ගැනීමට අවශ්‍ය ඒ ධර්මයන් පූර්ණණය කරගත යුත්තේ. සම්මා දිට්ඨිය කියලා කියනකොට කෙනෙකුට සම්මා දිට්ඨිය උපදවා ගැනීමට යථාභූත ඥාන දර්ශනය එහෙමත් නැතිනම් ඇත්ත ඇති හැටියට දැකීම කියන දේ තියෙන්නට අවශ්‍යයි. ඒ යථාභූත ඥාන දර්ශනය උපදවා ගැනීම එක තැනකින් දෙතැනකින් නෙමෙයි විවිධ පරයයන් ඔස්සේ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විවිධ පරයයන්ගෙන් අපිට සම්මාදිට්ඨිය උපදින ආකාරයන් පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක එක පරයයක් තමයි අපි කතා කළේ ඒ අකුසලංච පජානාති කියලා අකුසල ධර්මයන් පිළිබඳව දන්නාකම කියන කර්මපතයන් පිළිබඳව තියෙන කම්මපත වාරය අපි කතා කළේ. ඉතින් මේ සූත්‍රය පිළිබඳව අපි මුල් කොටස ඔබට නැවත පොඩ්ඩක් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ අනේ පිළිසිරිතුමාගේ පෙළ ආරාමයේ වැඩ ඉන්නකොට සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කරන්නේ. සම්මා දිට්ඨි ඉතිආවසෝ උච්චති කිත්තාවතානකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි කියලා. සම්මා දිට්ඨියයි කියනවා. එවත්නි කෙතකින්ද ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් උනා වෙන්නේ ඔහුගේ දර්ශනීය ඍජු භාවයටපත් උනා වන්නේ කෙතකින්ද කියලා අහලා
භික්ෂුන් වහන්සේලාගේ ආරාධනයෙන් සරියුත්තරුන් වහන්සේ නැවත දේශනා කරන සූත්‍ර දේශනාව. එතකොට ඒකෙදි පළවෙනි කාරණාව හැටියට තමයි කම්මපත වාරය අපිට දකින්නට ලැබුණේ. එතකොට එතනදී කර්මපතේ තමයි කර්මයන් සහ කර්මපතයන් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට ඒ කර්මපත වාරය පිළිබඳව තේරුම් ගැනීමම සම්මා දිට්ඨිය උත්පාදනය කර ගැනීමට තියෙන එක මූලාශ්‍රයක්. ඒ මූලාශ්‍රය විතරක්ම නෙමෙයි සම්මා දිට්ඨිය උත්පාදනය කරගන්නට තියෙන කෙනෙකුට කර්මය පිළිබඳව ඇති කරගන්න දැක්මකින් විතරක්ම නෙමෙයි පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිය කියන දේ උත්පාදනය කර ගැනීම සඳහා. ඉතින් සරියුත්තරුන් වහන්සේ මේ කම්මපත වාරයේ දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා සරියුත්තරුන් වහන්සේගෙන් විමසා සිටියා තවත් පරියායක් තියනවාද මේ කෙනෙකුට සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා කියලා භික්ෂුන් වහන්සේලා මේ සරියුත්තරුන් වහන්සේගෙන් විමසා සිටියා. එතකොට සරියුත්තරුන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා සියාපනවසෝ අඤ්ඤෝපි පරියායෝ එවත්නි තවත් එක තවත් පරියායක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඔහුගේ දෘෂ්ටිය නැතිනම් දැකීම ඍජු භාවයටපත් කරගන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අවිච්ඡප්පසාද කියලා කියන්නේ සෙලවෙන්නේ නැති ප්‍රසාදයකටපත් වෙනවා. ඒ වගේම ආගතෝ ඉමං සද්ධම්මං මේ සද්ධර්මයට පැමිණෙනවා. එතකොට මෙන්න මේ විදිහට කියන්නට පුළුවන් තවත් පරයයක් තියෙනවා. එතකොට ඒ පරයය මොකක්ද කියලා සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විමසුවාට පස්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති දන්නවනම් ඒ වගේම ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධය පිළිබඳව දන්නවනම් ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවනම් මෙපමණකිනොත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ කියන්නේ ආහාරය පිළිබඳව පිරිසිඳ දැකීමෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වෙනවා කියලයි මෙතනදී සරියුත්තරුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඊට පස්සේ නැවත විග්‍රහ කොට දක්වනවා මොනවද මේ ආහාරය කියලා කියන්නේ. කතමෝච පනාවසෝ ආහාරෝ මොනවද ඇවැත්නි මේ ආහාරය කියලා කියන්නේ. ආහාර සමුදය කියලා කියන්නේ මොනවද? ආහාර නිරෝධය සහ නිරෝධගාමිනී මග කියලා කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා දෙනවා. චත්තාරෝ මේ ආවසෝ ආහාර කියන වචනය ඒ වගේම සත්තානං ධිතියා කියලා කියනවා සත්වයින්ගේ පැවැත්මට කියන දේ. ඒ වගේම සම්භවේසීනංවා අනුග්‍රහාය සම්භවේසී කියන වචනය පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන වචනයක් සම්භවේසී කියන වචනය. සම්භවේසීනංවා අනුග්‍රහාය. එතකොට සම්භවේසී කියලා කියනවා සාමාන්‍යයෙන් ඒකේ වචනය විග්‍රහ කරන ආකාර දිහා බැලුවාම බොහෝ දෙනෙක් මේ භවයක් සොයමින් සිටින සත්වයින් හැටියට දක්වනවා. ඒ නිසා සම්භවේසීනම් කියලා ඒ වචනය තුළ ඇතම් කෙනෙක් අන්තරා භවය පිළිබඳව වාද පවා ඉදිරිපත් කරනවා මේ වචනය අරගෙන. එතකොට මේ සම්භවේසී කියලා යෙදෙන ධර්මයේ තුල ඇතම් සූත්‍ර දේශනාවන් තුල යෙදিলা තියෙන වචනයක් සම්භවේසී කියන වචනය. ඒ අතර මේ සම්මාදිට්ඨි සූත්‍රයේත් මේක භාවිත වෙනවා. ආහාරය ගැන කියනකොට විශේෂයෙන් භාවිත වෙනවා සම්භවේසී කියන වචනේ. ඉතින් සම්භවේසී කියන වචනේ දිහා බලලා මේ භවයක් සොයමින් ඉන්න සත්වයෝ ඉන්නවා. තාම භවයකටපත් වෙලා නැහැ. භවයක් සොයමින් සිටින සත්වයෝ ඉන්නවා කියලා අන්තරාභවික කතාවක් බොහෝ දෙනෙක් මේ නොස් ඉදිරිපත් කරනවා. ඉතින් නිකායාන්තරික මතවාද දිහා බලනකොට කියන්නේ තේරවාදයෙන් පරිබාහිරව ගිය අතීත මතවාද පිළිබඳව අපි විනිශ්චය කරලා බලනකොටත් අපිට මේ අන්තර්භව කතාව දකින්න පුළුවන්කම තියෙනවා.
මේ අන්තරාභවික තත්වයක් තියෙනවා. මෙතනින් මැරිලා තව තැනක උපදින්නට කලින් උත්පත්තියක් සොයමින් ඉන්න අය ඉන්නවා කියලා හිතන සහ එබඳු භවයක පැවැත්මක් තියෙනවා කියලා කල්පනා කරන පිරිසක් ඉන්නවා. ඉතින් කතාවත් උපකරණය අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන් අභිධර්ම පිටකයට අයිති ග්‍රන්ථයක් හැටියට තුන්වෙනි ධර්ම සංගායනාවෙන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් පූර්ණත්වයට පත් කරපු ඒ කතාවත් උපකරණය තුලදී මේ අන්තරා භවය පිළිබඳව දීර්ඝ ලෙස කතා කරනවා. අන්තරා භව කතා විදිහට අන්‍ය ඒ මතවාදිකයින් නැතිනම් අන්‍ය ලබ්ධිකයින් විසින් ගොඩනගපු තර්ක න්‍යායන් එහිදී පැහැදිලි කරමින් අන්තරා භවයේ පිළිබඳව තිබුණු වාදය බිඳ දමනවා, තර්කයේ බිඳ දමනවා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින්. ඉතින් දැන් කාම භවයට යන්න කර්මයක් තියෙනවා, රූප භවයට යන්න කර්මයක් තියෙනවා, අරූප භවයට යන්න කර්මයක් තියෙනවා. කර්ම සහ කෙලෙස් නිසා තමයි සත්‍යය යම් තැනකට යන්නේ. ඒකට අන්තරා භවයට යෑම සඳහා කර්මයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ භව තුනක් හැටියට දේශනා කරලා තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. ඒකට අන්තරා භවයක් පිළිබඳව දේශනා කරලා නැහැ. මේ ආදී විදිහට තර්ක ගෙනහැර දක්වමින් ඒ දෘෂ්ටිය, ඒ මතවාදය බිඳහෙළන ආකාරය අපිට විශේෂයෙන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක सिद्ध කරන්නේ පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින්. ඉතින් මෙන්න මේ විදිහට සම්භවේසී කියන වචනයත් එක්ක ගියපු බොහෝ මතවාදීන් තියෙන අපි ටිකක් විමසා බලමු ඒ කාරණාව පිළිබඳව. ඒකට දැන් මේ සතර ආහාරයක් ගැන කතා කරන්නේ චත්තාරෝ මේ ආවසෝ ආහාරා කියලා ඇවැත්නි මේ ආහාර හතරක් තියෙනවා. එතකොට මේ ආහාර හතරෙන් කරන වැඩක් තියෙනවා. මොනවද ආහාර හතරෙන් කරන වැඩේ? භූතානං වා සත්තානං තිතිය. භූතයින්ගේ සහ සත්වයින්ගේ තිතිය පැවැත්ම හදලා දෙනවා. භූතයින්ගේ සහ සත්වයින්ගේ තිතිය පැවැත්ම හදලා දෙනවා. සම්භවේසීනං වා අනුග්‍රහාය. සම්භවේසී අයට අනුග්‍රහ පිණිස පවතිනවා. එතකොට මේ දේ තමයි ආහාරයන්ගෙන් සිද්ධ කරන අර්ථයේ බවට පත් වෙන්නේ. එතකොට මෙතනදී භූත කියන වචනය පාවිච්චි වෙනවා විවිධ අර්ථවල. භූත කියන වචනය විවිධ ආකාරයන්ගෙන් අර්ථ දක්වන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මෙතනදී භූත කියන වචනය මේ හටගත්ත කියන අර්ථයත් තමයි ජනනය කරන්නේ. කියන්නේ හටගත්තා. දැන් ඉපදුනා, පහළ වුණා ලෝකේ මේ හටගත්තා කියලා කියන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ හට ගැනීම පිණිස තියෙන දෙයක් නෙමෙයි, මොහු කුරා ගියපු තත්ත්වයක් භූත කියන වචනයෙන් විස්තර කරනවා. භූතානංවා. එතකොට ඒ හටගත් අයට කියන අර්ථය ඒ භූත කියන වචනයෙන් ලබා දෙනවා. එතකොට සත්ත්‍ය කියලා කියනවා සත්වයින්ගේ. භූතානංවා සත්තානං තිතිය. ඒ හටගත්තා වූ සත්වයින්ගේ පැවැත්ම සඳහා උපකාර වන ධර්මයක් හැටියට ආහාරය උපකාර වෙනවා. ඒ වගේම සම්භවේසීනංවා අනුග්‍රහාය. සම්භවේසී කියලා කියනවා එතකොට අර භවයක උත්පත්තිය සඳහා යන දේවල් රැස් කරන එකතු කරන කෙනෙක් හැටියට සම්භවේසී කියන වචනය තුළින් අර්ථ ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අටකතාව තුලත් මේ කාරණාව විග්‍රහ කොට දක්වනවා මේ ආකාර දෙකෙන්ම. එතනදී පැහැදිලි කරනවා සම්භවේසී කියන වචනය පිළිබඳව විග්‍රහ කරනකොට සම්භවේසී භූතානං වා සත්තානං කියලා කියන්නේ භූත කියලා කියන්නේ නිබ්බත්ත සත්වයින්. ඒ කියන්නේ ඉපදුණු සත්වයින්. සම්භවේසී කියලා කියන්නේ ජාතියක්. එහෙමත් නැතිනම් නිප්පත්තියක්, හට ගැනීමක් කියන දේ ගවේසන්ති. ගවේෂණය කරන ස්වභාවය. චතුසු යෝනීසු අණ්ඩජ ජලාබුජා සත්තා. සතර යෝනියක අණ්ඩජ ජලාබුජ කියන සත්වය. අණ්ඩජ කියලා කියනවා ඒ විතරවල ආදී තුල වාසය කරන එතන ජීවියක් පවතින තැනක. ඒ වගේම ජලාබුජ කියලා කියනවා මව් කුසක වගේ හටගන්න තැනක. එතකොට සත්තා ඒ සත්වයෝ ඒ මව් කුසේ වාසය කරනකොට
ඊට පස්සේ බිත්තරවල ඉන්න සත්වෝ බිත්තරවලින් ලෝකෙට බිහි වෙන සත්වෝ බිත්තරවල ඇතුලේ ඉන්නකොට ඔවුන් ජාතා කියලා ඒ කියන්නේ භූත කියන වචනයට ඇතුල් වෙන්නේ නැහැ. ඔවුන් තාම ඉපදිලා ලෝකයට බිහි වෙලා නැති නිසා. ඒ නිසා ඔවුනුත් සම්භවේසී කියන වචනය තුළට ඇතුළත් කරලා දක්වනවා. ඊට පස්සේ සංසේදජ සහ ඕපපාතික සත්වයින්ගේ අර තෙතමනේ සහිත ස්ථානවල සහ ඕපපාතිකවාදී උපදින සත්වයින්ගේ ඒ උත්පත්තීන් දිහා බලනකොට ඒ උත්පත්තිය සංසේදජ උත්පත්තිය සහ ඕපපාතික උත්පත්තිය කියලා දැන් තෙතමනේ සහිත තැන්වල ඒ වචන ඔබ අහලා තියෙන පුරුදු වචන නිසා අමුතුවෙන් විග්‍රහ කරන්නට යන්නේ නැහැ. ඒ සත්වයින්ගේ පළවෙනි සිත ඒ සම්භවයේසී සිත හැටියටත් එතනින් පස්සේ අනිත් සිත් ජාත නැතිනම් භූත සිත් හැටියටත් හඳුන්වනු ලබනවා. එතකොට භූතානං කියලා කියන්නේ එතනින් පස්සේ සිතේ ඉඳලා ඒ අය හටගත්ත සත්වයින් හැටියට හඳුන්වනවා. ඒක තමයි භූත කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ අර්ථකථනය හා සමානවම තවත් අර්ථයක් මේ තුල කතා කරන්නට පුළුවන්කම තියෙනවා. භූත කියලා කියනවා ඉපදුණු සත්වයින්ට කියලා අපි අතනදී කතා කළා. ඒ වගේම මේ භූත කියලා කියනවා ස්වභාවාර්ථයකින්. දැන් බුදුරජාණන් වහන්සේ සරියුත්තරුන් වහන්සේගෙන් අහනවා භූත මිදන්ති සාරිපුත්‍රේ මේ භූතය දකින්නවද කියලා. ඒ කියන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව යථා භූතය දකින්නවද කියලා. අපි යථා භූත කියලා කියන්නේ යම් ඌ පරිදි දේ කියලා. එතකොට අන්න ඒ ස්වභාවයෙන් එතන තියෙන ඒ ධර්මතාවය අවබෝධ කරගත්ත කෙනා හඳුන්වන්නටත් භූත කියන වචනය යොදනවා. එතකොට මේ භූත කියන වචනේ එතන යෙදෙනකොට ඒ භූත යන වචනයෙන් හඳුන්වන්නේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියලාත් මෙතනදී අදහසක් තියෙනවා. භූතානං වා සත්තානං තිතියා කියනකොට භූත කියන වචනයෙන් කියන්නේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියලා මෙතනදී හඳුන්වනු ලබනවා ඒක අදහසක් හැටියට. ඒ වගේම සම්භවේසිනෝ කියලා කියනකොට එතනදී සම්භවේසී කියලා කියන්නේ අපහීන භව සංයෝජන. ඒ කියන්නේ භව සංයෝජනයන්ගේ තියෙන අප්‍රහීන භාවය නිසා ඒ භව සංයෝජනය තියාගෙන නැවත භවයකට යෑම සඳහා අවශ්‍ය කර්ම රැස් කිරීම සිද්ධ කරන අය. භූත කියලා කියන එතකොට කර්ම රැස් නොකරන අයට, සම්භවේසී කියලා කියනවා කර්ම රැස් කරන අයට. එතකොට මෙන්න මේ විදිහටත් මෙතනදී අර්ථ දැක්වීමක් කෙනෙකුට කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අර්ථ දැක්වීම දෙකම අපිට අට කතාවක් තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට නමුත් මේ කාරණාව පිළිබඳව අපි විග්‍රහ කර ගැනීමේදී පොදුවේ අපිට සමස්තයක් ලෙස මෙතනට ගන්න තියෙන දේ තමයි ආහාරයෙන් කරන අර්ථය කුමක්ද කියන එක. ආහාරයෙන් සිද්ධ කරන්නේ භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය. භූතයින්ගේ නැතිනම් ඉපදුණු සත්වයින්ගේ පැවැත්ම සඳහා ඒ වගේම සම්භවේසීනං වා අනුග්‍රහය සම්භවේසී සත්වයින්ගේ භවයකට පත්වීම සඳහා ඉන්න කර්ම රැස් කිරීම ආදී දේවල් කරන වෙන්නට පුළුවන්. ඒ වගේම විඥාණයෙන් නාම රූපයට ප්‍රත්‍යවීම වශයෙන් නාම රූපයේ සකස් කරන ආකාරයෙන් වන්නට පුළුවන්. ඒක අපිට ඉදිරියේදී හසු වෙන නිසා විශේෂයෙන් කතා කරන්නේ නැහැ. එතකොට ඒ සම්භවේසී කියන වචනය තුළින් අපිට මේ විදිහට සාමාන්‍යයෙන් අර්ථය ගන්නට පුළුවන්කම තියෙනවා. මෙතනදී කතා කරන්නේ මේ ආහාරයෙන් කරන අර්ථය දැක්වීම සඳහා. ඒ කියන්නේ මේකට අහු නොවන කොටාසයක් නැහැ. සියලු ලෝකේ කෙලෙස් සහිත පුද්ගලයන් ඉන්නවා නම් කෙලෙස් රහිත පුද්ගලයන් ඉන්නවා නම් ඒ වගේම යම් කිසි තැනක සංකත ධර්මතාවයක් ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ සෑම දෙයක්ම මේ ආහාරයන් කියන දේ ඇතුළත පවතිනවා. ඒකෙදී අනුග්‍රහ කරනවා ආහාරය ඒ වගේම පැවැත්ම සඳහා උපකාරී භාවයටපත් වෙනවා. මේ ආදී ලෙස ආහාරය අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ආහාරයෙන් කරන වැඩේ තමයි එතනදී ප්‍රධාන කරගන්නේ භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය. ඒ භූතයින්ගේ හෝ සත්වයින්ගේ පැවැත්ම සඳහා එමත් නැතිනම් සම්භවේසී පුද්ගලයින්ගේ අනුග්‍රාහකත්වය සඳහා හේතු වන බව තමයි ආහාරයෙන් සිද්ධ කරන්නේ.
එතකොට මෙතන ආහාර කියලා කියන්නේ ආහාරන්ත පච්චය. ආහාර කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. එතකොට මේ ආහාර කියලා කියන දේදී මේ කනවා කියලා අපි ගන්න කටින් කන කන්න අපිට ලෝකෙ තුල හම්බෙන එක කොට්ටාසයක් කියන අර්ථයෙන් ගන්නට එපා. මේක ප්‍රත්‍යක් හැටියට ගන්න. ආහාර කියන දේ ප්‍රත්‍යක් හැටියට දකින්න. ඒක මේ කන බොන ආහාරය කියන තැනින්ම ගන්නට එපා. එතකොට මේ ආහාරය කියලා කියන්නේ ප්‍රත්‍යක්. ආහාර ප්‍රත්‍යක්. එතකොට පච්චේහි ආහාරතෝ අත්ථනෝ පලං තස්මා ආහාරෝති උච්චති. එතකොට ප්‍රත්‍යක් කියලා කියන්නේ ආහාරති අත්ථනෝ පලං තමාගේ ඵලය ගෙන විද්දෙනවා. තස්මා ආහාරෝති උච්චති. ඒ නිසා තමයි ආහාරය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? යම්කිසි ප්‍රත්‍ය ටිකක් එකතු වුණාට පස්සේ එතන ප්‍රත්‍ය සමவாயයෙන් යම් දෙයක් උපදවනවා. ඵලයක් උපදවනවා. එතකොට ඒ ප්‍රත්‍ය සමவாயයෙන් යම් ඒ කියන්නේ සමவாய කියලා කියන්නේ එකතුව කියන එක. ප්‍රත්‍ය ටිකක එකතුවෙන් යම් දෙයක් ඉපදුවට පස්සේ අන්න ඒකට කියනවා ආහාරය නිසා ඉපදුණා කියලා. ප්‍රත්‍ය සමவாயයෙන් තමන්ගේ ඵලය උපදවනවා. එතකොට මේ ඵලය උපදවීම සඳහා මේ ප්‍රත්‍ය උපකාර වුණා. ඒකට කියනවා ප්‍රත්‍ය ආහාර වුණා කියලා. ඒ නිසා අන්න ඒ වගේ ආහාර කියලා කියන්නේ අන්න ඒ වගේ ප්‍රත්‍ය වීමක් කියන දෙයට අදාළ කරගෙන තමයි විස්තර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මොනවද මේ ආහාර කියලා කියන්නේ? හතරක් කියලා කිව්වනේ. අපි ඔබ ආහාර පිළිබඳව අහලා ඇති. කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝ. කබලින්කාර ආහාරයක් තියෙනවා. ඕලාරිකෝවා සුකුමෝ. ඕලාරික සහ සුකුම වශයෙන්. පස්සෝ ဒ ුතියෝ. ස්පර්ශය කියන එක දෙවෙනි ආහාරය. මනෝ සංචේතනා තතියෝ. මනෝ සංචේතන ආහාරය තුන්වෙනි ආහාරය. මනෝ සංචේතන ආහාරය. විඥානං චතුත්ථං විඥාණය සතරවෙනි වූ ආහාරය. එතකොට මේ තමයි සතර ආහාරය කියලා කියන්නේ. එතකොට කබලින්කාර ආහාරය, දෙවෙනි වූ ස්පර්ශ ආහාරය, දෙවෙනි වූ මනෝ සංචේතන ආහාරය, සතරවෙනි වූ විඥාන ආහාරය. ඔය ආහාර හතරට තමයි සතර ආහාරය කියලා කිව්වේ. එතකොට දැන් මේ සතර ආහාරය තමයි සත්වයින්ගේ සහ භූතයින්ගේ ස්ථිතියට පැවැත්මට උපකාර කරන සම්භවේසී පුද්ගලයන්ට අනුග්‍රාහකත්වයක් දක්වනවා කියලා කිව්වේ මේ සතර ආහාරය. එතකොට සතර ආහාරයෙන් කබලින්කාර ආහාරය කියලා කියනවා. ඕලාරික සහ සුකුම වශයෙන් පවතින දේවල් වලට අනිත් ඒවලට එහෙම කියන්නේ නැහැ. ස්පර්ශය, මනෝ සංචේතනාව, විඥානය කියන මේ ආහාරයන්ට ඒ විදිහට ඕලාරිකවත් තියෙනවා, සුකුමවත් තියෙනවා කියලා හඳුන්වා දෙන්නේ නැහැ. එතකොට මොකද්ද මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ? කබලං කତ୍වා අජ්ජෝහරි තබ්බකෝ ආහාරෝ. කැබලි කොට මේ අජ්ජෝහරි තබ්බෝ. එතකොට කැබලි කොට අනුභව කරන්නට තියෙන බැරි. කැබලි කොට තමයි ගන්නට තියෙන්නේ. කොටස් කොටස් වශයෙන් ගන්නට තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ඒක ආහාරයේ කබලින්කාර ආහාර කියලා කිව්වේ. එතකොට ඕදන කුම්මාසාදී වත්තුකාය ඕජායතං අදිවචන. බත් තියනවා නම් ඒ වගේම පිට්ටු ආදී නොඑක ආහාර තියනවා නම් මෙන්න මේ වගේ වස්තු වල තියෙන ඕජාවට තමයි මේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ බත් සහ පිට්ටු නෙමෙයි මේ දේවල් වල ඇසුරු කරගෙන තියෙන ඕජාමය ගතියට. ඒ කියන්නේ දැන් බත් ටිකක් කෑවා කියලා බත් ටිකෙන් නෙමෙයිනේ මේ රූපේ සකස් කරලා දෙන්නේ. ඒ රූපය තුළ තියෙන ගුණාත්මක භාවයක් තියෙනවා. අපි ඒකට කියනවා ඕජාමය ස්වභාවයක් කියලා. අන්නේ ඕජාමය ස්වභාවය අනුව තමයි ඒක රූපයට උපකාර කරන්නේ. නැතිනම් බත් කෙලින්ම රූපය හදනවා කියන දේ නෙමෙයි. ඒ අසුරු කරගෙන තියෙන ඕජාමය සාරය අනුව තමයි මේ රූපය සකස් වෙන්නේ. ඒ නිසා මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ අර ඕදන කුම්මාස බත් පිට්ටු ආදී දේවල් වල තියෙන ඕජාවට තමයි මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ. එතකොට ඕලාරිකෝවා සුකුමෝ මේ කබලින්කාර ආහාරය ඕලාරිකවත් තියෙනවා සුකුමවත් තියෙනවා. ඒ කියන්නේ රළු සහ සියුම් කියලා කොටස් දෙකකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වස්තු ඕලාරිකතාය ඕලාරිකෝ. වස්තු ඕලාරික වෙනකොට ඒ ආහාරයට කියන ඕලාරිකයි කියලා. වස්තු සුකුමතාය සුකුමෝ. වස්තුව සුකුම වෙනකොට ඒ ආහාරයට කියනවා සුකුමයි කියලා. වස්තුව කියලා කිව්වේ වස්තුව කියලා කියන්නේ
ඒ අපි කියවනේ ඕජාවයි කබලින්කාර ආහාරය කියලා. එතකොට මේ ඕජාව ඇසුරු කරගෙන තියෙන වස්තුවට තමයි වස්තුව කියලා කිව්වේ. වස්තුව රළු වෙනකොට ඒ රළු වස්තුවක නම් ඒ ඕජාව ඇතුළත් වෙලා තියෙන. එතකොට ඒ ආහාරය ඕලාරිකයි කියලා කියනවා. වස්තුව සියුම් වෙනකොට ඒ ආහාරයට කියනවා ඒ සියුම් ආහාරයක් කියලා කියනවා. එතකොට ඒ වස්තු සුකුමතායෙන් සුකුමයි කියලා කියනවා. සුකුම කියන්නේ සියුම් කියන එක. ඕලාරික කියන්නේ රළු කියන එක. එතකොට වස්තුව රළු වෙනකොට ඒ ආහාරය රළු ආහාරයක් කියනවා. වස්තුව සියුම් වෙනකොට ඒ ආහාරය සියුම් ආහාරයක් කියලා කියනවා. එතකොට මේ පිළිබඳව විග්‍රහ කරනකොට දක්වනවා කුම්භිලාණං හි ආහාරං උපාදාය මෝරාණං ආහාරෝ සුකුමෝ. දැන් කිඹුල්ලුන්ගේ ආහාරයත් එක්ක බලනකොට මොනරාදී සත්වයින්ගේ ආහාර සියුම්. කිඹුල්ලු වගේ සත්තු අරගෙන මැටි වගේ දේවලුත් අනුභව කරනවා. ඒවත් උන්ට ජීර්ණය වෙනවා. එතකොට ඒ දේවලුත් ජීර්ණය වෙන ඒ උදරාග්නිය නිසා, ඒ කියන්නේ බඩේ තියෙන පාචන ශක්තිය කියලා කියන එකට ආහාර පැසවීමේ ශක්තියට අන්න ඒ ආහාර දිරවන ගතිය වැඩි නිසා ඒ සත්වයින්ට අර මැටි වගේ දේවල් උනත් දිරවනවා. එතකොට දැන් ඒ ඔහුට සාපේක්ෂව ඔහුගේ ආහාරයට මේ මැටි වගේ දේවල් වලට ආහාරය විදිහට ගන්න ආහාරයට වැඩිය සියුම් මොනරෝගයේ සත්තුන්ගේ තියෙන ආහාරය. ඕන් සත්තු කන සර්පයොත් කනවා, පත්තැගොනුසු ආදී සත්තුන්වත් අල්ලගෙන කනවා මොනරු. ඒ වුණාට අර කිඹුලන්ගේ ආහාරات එක්ක සංසන්දනය කරලා බලනකොට මොනරගේ ආහාරය සියුම්. එතකොට මේ ඒ මොනරගේ ආහාරයට වඩා වලස්සුන්ගේ ආහාරය සියුම්. ඒ කියන්නේ වලස්සු වගේ සත්තු ඇටකටු ආදියත් කනවා. උන්ගේ ඇටකටු ආදිය ඔවුන්ගේ ආහාර ජීර්ණයට අවශ්‍ය වෙන දේවල් එක්ක එකතු වුණාම මේ දේවල් සියුම් වෙලා යනවා. නමුත් ඒ ආහාරය අර සත්වයින්ට වැඩිය සියුම් කියලා කියනවා. ඒ වගේම ඊට වඩා සියුම් ඇත්තු වගේ අලියතුන්ගේ තියෙන ආහාරයක්. එතකොට වුන් ගස්වල කඳන් ආදී දේවල් අරගෙන ආහාරයට ගන්නවා. ඒ වගේම ඊට වඩා සියුම් ආහාරයක් තමයි ගව වර්ගයේ සතුන් ගන්නෙ. ඊට පස්සේ ඊටත් වඩා සියුම් ආහාරයක් තමයි මෝගොන් ආදී සතු ගන්නෙ. ඊට පස්සේ හාව වගේ සතු ඊටත් වඩා සියුම් ආහාරයක් තමයි ගන්නෙ. එතකොට දැන් මේ ආහාරයේ රළු සියුම් භාවය පිළිබඳව කතා කරගෙන එනකොට ඊට පස්සේ මේකෙදි කියනවා ඊටත් වඩා සියුම් ආහාරයක් කුරුල්ලෝ වගේ සතු ගන්නවා. එතකොට ඊටත් වැඩිය සියුම් ආහාරයක් තමයි ගාම භෝජකයෝ ගන්න. ගාම භෝජකයෝ කියලා කියන්නේ ගම්වල ඉන්න ගම් ප්‍රධානීන් ගන්න. ගම් ප්‍රධානීන් ගන්නවට වඩා වැඩි ආහාරයක් තමයි රාජරාජ මහා මාත්‍යවරු ගන්න. ඒ අයට වඩා වැඩි සියුම් ආහාරයක් තමයි සාමාන්‍ය භූමාටු දෙවිවරු ගන්න. භූමාටු දෙවිවරුන්ට ගන්නවට වඩා සියුම් ආහාරයක් තමයි සතර මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ගන්න. ඉතින් ඒ අයට වඩා සියුම් ආහාරයක් පරිනිම්මිත වසවත් තියෙන දෙවිවරු ගන්න කියලා මේ විදිහට රළු සියුම් ආහාරය ගැන කියනවා. ඒ කියන්නේ රළු ආහාරය කියලා කියන්නේ අර ගන්න වස්තුව රළු වෙනකොට ඒක රළු ආහාරයක්. ගන්න වස්තුව සියුම් වෙනකොට මේක සියුම් ආහාරයක් කියලා කියනවා. එතකොට මේ දැන් කබලින්කාර ආහාරය කියලා කියන්නේ මේ කැබලි වශයෙන් ගන්න නිසා. එතකොට කබලින්කාර ආහාරය කියන එකෙන් කරන්නේ මොනවද? ඒ තැනට සාපේක්ෂව ඒ තැන තියෙන රූපය සකස් කරන එක තමයි කබලින්කාර ආහාරයෙන් කරන්නේ. ඒ නිසා තමයි රූපය ගැන විස්තර කරනකොට ආහාර සමුදය රූප සමුදය. ආහාරය සමුදයෙන් තමයි රූප සමුදය වෙනවා කියලා දේශනා කරන්නේ. ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා. අපි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කතා කරන්නේ හේතු ටිකක් ඇස සකස් වීමට හේතු රූපය සකස් වීමට හේතු කන ශබ්ද ආදී සකස් වීමට හේතු ගැන කතා කරනකොට අපි එතන කතා කරනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා. එතකොට අන්නේ ආහාර කියලා කියන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යක් බවට පත් වෙනවා මේ රූපේ සකස් කරලීම සඳහා. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ආයතන ධර්මතාන් ටික සකස් කරලා දෙන්නේ. කබලින්කාර ආහාරය නැතිනම් ඒ ආයතනයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ.
විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නකොට ඒ මෞපියන්ගේ සම්භවය නිසා හටගත්ත ඒ බීජ කලලය ඇසුරු කරගෙන විඥාණය ප්‍රතිසන්දි වශයෙන් පත්වීමේදී එතන පවතිනවා ආහාරජ රූපයක්. එතකොට ඒ ආහාරජ රූපයන් වගේම ඊට පස්සේ උපාදින්නක රූපත් හැදෙනවා. ඒ කියන්නේ කර්මයෙන් හටගත්ත රූප. එතකොට ආහාරයෙන්ුත් රූප උපදවනවා, කර්මයෙන් හටගත්ත රූපයන්ට උපස්තම්භක භාවයත් සිද්ධ කරනවා කබලින්කාර ආහාරය මගින්. ඊට පස්සේ තමයි එතන තියෙන රූපය සකස් කෙරෙන්නේ. එතකොට විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥාණයටත් ප්‍රත්‍ය වෙමින් එතන සිදුවන ඒ ප්‍රත්‍යතාවයේ සිද්ධ කරන්නේ විදිහට. ඒකට මෙතනදී කබලින්කාර ආහාරයේ තියෙන රළුසියුම් භාවයේ මත ඒ තැන තියෙන ඉන්ද්‍රියන්ගේ වෙනස් බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි තිරිසංගත සත්තුන්ට වැඩිය සුගතියක් වුණ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය ධර්මතාවයන් හොඳින් සකස් වෙලා තියෙනවා. සැප ගෝචර කරගන්නට පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ඒ නිසා තමයි සුගතියක් කියලා කියන්නේ. ඒ වගේම මීට වඩා භූමාණ්ඩු දෙවිවරුන්ට තියෙන ඉන්ද්‍රියන් ගත්තහම මීට වඩා සියුම් ඉන්ද්‍රියක්. ඒ අයට යැපෙන්නට මෙච්චර ඕලාරික කයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඕලාරික කයක් ඕනේ නැහැ කියලා කියන්නේ ඕලාරික කයකට අවශ්‍ය ආහාරත් අවශ්‍ය නැහැ කියන එක. ඒ නිසා ඒ අයට මේ විදිහේ ආහාර රටාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයට එතනදී ඇතැම් විට ගන්ධාග්‍රහණය කිරීමම ප්‍රමාණවත්. මූල ගන්ධ ඊට පස්සේ මුල් වල ගඳ සුවඳ වන්නට පුළුවන්. ඒ වගේම පළතුරු වල තියෙන ගන්ධයේ සුවඳ ආග්‍රහණය කිරීම වන්නට පුළුවන්. ඒ කයේ පැවැත්මට ඒකම ප්‍රමාණවත් වෙන ආත්ම භාවයන් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔවුන්ගේ ආත්ම භාවය ඊට වඩා සියුම්ම තමයි තියෙන්නේ. ඒ වගේම අනිකුත් දිව්‍ය ලෝකවල දෙවියන්ගේ චාතුම් මහරජික ආදී දිව්‍ය ලෝකවල දෙවියන්ගේ ආහාරය ගත්තාම ඊටත් වැඩිය සියුම්. මේ වගේ රළු මට්ටමේ කයකට අවශ්‍ය වෙන දේවල් වල සුවඳවත් දෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා සියුම්ම ගියපු ආහාරයක් තමයි එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට ආහාරයේ රළු සියුම් භාවයේ තියෙනවා. රළු සියුම් භාවයේ තියෙනකොට එයින් නිෂ්පාදනය වන රූපය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ තිරසංගත සත්වයින්ගේ ඉඳලා මිනිස්සුયો දෙවියෝ දක්වාම ඒ කයෙහි වෙනස්කම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔකට කියන්නේ අපිට තියෙන දුප්පත් දෙයක් අපේ මැෂින් එක දුප්පත් තැනක පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකට අර ඕලාරික රළු ආහාරයක් දාන්නට අවශ්‍යයි. එතකොට ඕජාමය සාරය විතරක් පුරාගෙන අවශ්‍ය ටික අරගෙන අනිත් ටික ඉවත් කරලා දාන්නට ඕනේ. හැබැයි දෙවියන්ට වගේ තැනකදී මෙතනට වැඩි මැෂින් එක ටිකක් දියුණුයි. එතකොට එතන රූපයට අවශ්‍ය වෙන ඕජාව විතරක් කෙලින්ම ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කබලින්කාර ආහාරයේ ස්වභාවය තමයි ඒ විදිහට මේ කය සකස් කරන්නේ ඒ ආහාරයට අනුරූපව කයට අවශ්‍ය වෙන්නේ ඊට අනුරූප වූ ආහාරය කියලා කොටසක් මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කබලින්කාර ආහාරය කියනකොට එතනදී දකින්න එපා මේ කන බොන ඔය බත්පාම්මයි කියන තැනකින් දකින්න එපා. ආහාරය කියන දේ අපි මෙතනදී කතා කරන්නේ දැන් භූතානං වා සත්තහනං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය කියලා. එතකොට මෙතනදී කතා කරන අර්ථය බොහොම පොතලයි. පොතලයි කියලා කියන්නේ බොහොම පැතිරිච්ච අර්ථයක්. විශාල ප්‍රමාණයක කරුණු අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා ආහාරය පිළිබඳව කතා කරනකොට. ඒ නිසා තමයි ඒකේ ආරම්භයේ හැටියට අපි කබලින්කාර ආහාරය කතා කරලා මේ විදිහට සත්වය අනුභව කරන තැන පිළිබඳව දක්වලා දැන් මේ කතා කරගෙන එන්නේ ආහාරයේ තියෙන කබලින්කාර ආහාරය අපිට කොයි මට්ටමෙන්ද උපකාර වෙන්නේ කෙනෙක් ඉපදුනා කියන්න සම්භවේසී පුද්ගලයෙකුට අනුග්‍රහයක් වෙනවා කියලා කියන්න කොයි මට්ටමින්ද මේක උපකාර වෙන්නේ. එතකොට මේක උපකාර වෙන තැන ගැන අපි විනිශ්චය කරලා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ආහාර සමුදය රූප සමුදය කියන ආදී තැන් දිහා උනත් බලනකොට ඒ වගේම අවිජ්ජා කර්ම තණ්හා ආහාර කියන දේවල් ආහාර සම්භූතං වවත්තේති කියලා ආහාරය නිසා හටගන්න බව ව්‍යවස්ථාපනය කරනවා කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඒ
ව්‍යවස්ථාපන ඥාන පිළිබඳව කතා කිරීමේදී දක්වන තැන් උනත් අපි විමසා බලනකොට එතකොට අපිට දකින්න පුළුවන් මේ රූපේට තියෙන ව්‍යවස්ථාපනය. එතකොට මේ ව්‍යවස්ථාපනයේදී ආහාරයෙන් හටගත්ත කියන එක තමයි ව්‍යවස්ථාපනය කරන්න තියෙන්නේ. පිටවල අපිට හොඳට දකින්න තියෙන්නේ. එතකොට එතනදී ආහාරයෙන් හටගත්ත කියලා කියන්නේ ආහාරය නිසා මේ රූපය උපදිනවා කියන එක. ආහාරය නිසා උපදිනවා කියන එකෙන් ඔබට ගන්න පුළුවන් මේ කය සකස් කිරීමට මූල හේතුව විදිහට. ඒ කියන්නේ මේ අද මේ තියෙන මේ කය සකස් කිරීමට මූල හේතුව විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබේ මානසිකාරය තවදුරටත් සියුම්ම ආහාරයේ පිරිසිදු දැකීම පැත්තෙන් අරගෙන යනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඔබට ඇති වෙන ආයතන පිළිබඳව දකින්න තැන වෙනකම්ම මේ ආහාරය කියන දේ තියෙන උපනිශ්‍රේ දකින්නට. ඒ කියන්නේ මේ කතා කරන්නේ ආහාරය කියන එකේ බොහොම පැතිරුණු තැනක් කියලා කිව්වේ නිසා. අපි ඉස්සෙල්ලා කතා කර අර විදිහට ආහාරයේ තියෙන රළු සියුම් භාවය කනබොන ආහාරය කියන තැනින්ම ඊට පස්සේ කතා කළා නෑ මේක ඕජාමය සාරය කියලා. එතකොට ඕජාමය සාරය නිසා තමයි මේ කය අද මේ සකස් වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ කය සකස් වුණා කියන තැනදීත් අපි නැවත නැවත ව්‍යවස්ථාපනය කර ගැනීම දිහා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඇහැට හේතුව ගැන කතා කරනකොට ආහාරය, රූපයට හේතුව ගැන කතා කරනකොට ආහාරය, ඇස සහ ඇසට පෙනෙන රූපයට හේතුව ආහාරය. ආහාර සම්භූතව වවත්තේති කියලා කිව්වේ ඒකයි. එතකොට එතන ආහාරය මොකද්ද? මේ විදිහට ප්‍රසාදයක් චක්කු ප්‍රසාදේ නැවත නැවත උපදවනවා කියන එක सिद्ध කරන්නේ මොකක් නිසාද? ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට උපාදින්නක රූපවලට උපාදින්න රූප කියලා කියන කර්මයෙන් සකස් කරන රූපවලට ඒ වගේම ආහාරයෙන් උපදවන රූපත් කියලා මෙතනදී කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ ආහාරජ රූප සහ උපාදින්න රූප කියන මේ දෙපැත්තෙන්ම මේ ප්‍රසාදාදී රූප සකස් කිරීම සඳහා මේ ආහාරය උපකාරවත් වෙනවා. එතකොට දැන් අපිට මේ විදිහේ කයක් තියනවා කියලා කියන්න නෙමෙයි, ආහාරයෙන් ඉපදුනා වූ කයක් තියනවා කියලා කියන්න නෙමෙයි. මේ අන්තිමේටම අපි මේකේ උත්තරේ අරගෙන අවිල්ලා තියෙන්නේ. ආහාර සම්භූතම් කියලා කියනකොට ආහාරය නිසා හටගත්තා කියනකොට ආහාරය නිසා ඉපදුණු මේ අඩි 5ක 6ක කයක් තියනවා කියන්න නෙමෙයි මේ කතාව මේ අරගෙන අවිල්ලා තියෙන්නේ. එහෙනම් කොතැනටද අපි මේක අරගත්තේ? මේක අපි අරගත්තේ ඇස කියන තැන චක්කු ප්‍රසාදයේ ඉපදවීම සඳහා මේ ඇස චක්කු ප්‍රසාදයේ පැවැත්මට උපකාර වන දේවල් වල පැවැත්වීම සඳහා මේ මොහොතට ආහාරය ආහාර ප්‍රත්‍යක් වෙලා තියෙනවා. එතකොට ඇහැ පවතින්නේ ආහාර ප්‍රත්‍ය නිසා. ආහාරය නැති වුණොත් ඇහි පැවැත්මක් නැහැ. කන පවතින්නේ ආහාරය නිසා. ආහාරයේ පැවැත්ම නැති වුණොත් කනේ පැවැත්මක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් මතු කරන්නේ මොකද්ද? අනාත්ම ධර්මතාවය. ඒ කියන්නේ මේක කෙනෙක් මම ඇහැ කියලා දෙයක් උපදවනව නෙමෙයි, ආහාර ප්‍රත්‍යයෙන් ඉපදීලා තියෙනවා. ආහාරය නැති වුණොත් ඇහැ උපදින එක නැති වෙනවා. ආහාර නැති වුණොත් ඇහැ උපදවන එක නැති වෙනවා. එතකොට දැන් ගත්ත ආහාර ප්‍රත්‍යයෙන් නිසාම තමයි හැම වෙලාවකදීම ඇහැ උපදින්නේ. ආහාරය උපකාර කරන්නේ නැත්නම් කොතනකදීවත් ඇහැ උපදින්නෙත් නැහැ, ඇහැ පවතින්නෙත් නැහැ. එනිසා ආයතන ටික දිහා අරගෙන බලනකොට රූප ආයතන, ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන ටික ඔක්කොම අරගෙන බලනකොට ඒ ආයතන ටිකේ සියලුම පැවැත්ම කරලා තියෙන මොකද්ද? ආහාර ප්‍රත්‍යය. එතකොට ඒක ආහාර ප්‍රත්‍යයෙන් නම් ඉපදිලා තියෙන්නේ ඒකට ගෝචර වෙන. දැන් ඇහැට රූපේ පේන්නේ ඇහැ තියෙන නිසා. එතකොට රූපේට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාර ප්‍රත්‍යයයි. ඇහැ හදන්න හේතු වුණ ප්‍රත්‍ය ටිකනේ අපිට කතා කරන්න වෙන්නේ. එතකොට රූපේට හේතු වෙලා තියෙන මොකද්ද? ආහාර ප්‍රත්‍යය. ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ හදපු නිසා රූපේ ඇහැට පතිත වුණා. එතකොට ඒ පතිත වුණ රූපය මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ඇහැ නැති වෙනකොටම නැති වෙනවා මිසක ඒක තියෙන දෙයක් බවට පත් වෙන්නේ නෑ. මේ විදිහට ආයතන ධර්මයන්ගේ ස්වභාවය තමයි ආහාරය ඇතිකල්හි හට ගන්නවා, ඒක නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට කබලින්කාර ආහාරය පිළිබඳව අපිට හොඳින් ව්‍යවස්ථාපනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ආහාරංච පජානාති කියනකොට චත්තාරෝ මේ අවසෝ ආහාරය වැත්නි ආහාර හතරක් තියෙනවා කියලා කතා කරන එකේ පළවෙනි ආහාරය බවට පත් වෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය. මම හිතනවා කබලින්කාර ආහාරය පිළිබඳව
සමස්තයක් ලෙස ඔබට යම් අර්ථයක් මෙතනදී ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති කියලා. එතකොට කබලින්කාර ආහාරය කියන එකේ පැවැත්ම ගැන කතා කරනකොට මේ කතා කරන්නේ රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය කියලා කියන්නේ රූප ආයතන ටික කතා කරනවා කියලා කියන්නේ ආයතන වලට ගෝචර නොවන ආයතන වලට පරිබාහිර වුණ වෙනම රූපස්කන්ධයේ පැවැත්මක් ගැන නෙමෙයි කතා කරන්නේ. ආයතන වලට ගෝචර වන වූ වන්නා වූ රූප පිළිබඳව විතරයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ආයතනයට තියෙන හේතුව ආහාරය නම් ඒ රූපයට තියෙන හේතුව ආහාරයම තමයි. එතකොට අද රූප පේනවා කියලා කියන්නේ සද්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, රස ස්පර්ශ දැනෙනවා කියලා කියන්නේ ඒ සෑම තැනකම තියෙන මොකද්ද කියලා බැලුවහම ආහාර ප්‍රත්‍ය. කබලින්කාර ආහාරය. මොකද කබලින්කාර ආහාරය නිසා තමයි ප්‍රසාදේ කියන දේ පවතින්නේ. ඒ නිසා ඔන්න ආහාර සම්භූතං වවත්තේති කියනකොට අපිට ඒ කබලින්කාර ආහාරය කොහොමද අපිට මේ ආයතන සකස් වෙන්නට හේතු වෙලා තියෙන කියන එක ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පස්සෝ ဒ ුතියෝ ස්පර්ශය තමයි දෙවෙනි ආහාරයේ බවට පත් වෙන්නේ. ස්පර්ශය කියලා කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ යම් ධර්මතාවයක එකට එකතු වීම සංස්පර්ශයක්. එකට ගැටීමක්. මේකට තමයි ස්පර්ශ කියලා කියන්නේ. ස්පර්ශයත් ආහාරයක්. දැන් ආහාර කියන එක අපි කන බොන දේවල් කියන තැනට සීමා කරන්නේ නැතුව අපි ඒක කිව්වා ප්‍රත්‍ය කියන අර්ථයකින්. එතකොට ස්පර්ශය කියන දේ ස්පර්ශය කියන්නේ එක ප්‍රත්‍යක්. ඒ තුළින් යම්කිසි ඵල නිෂ්පත්තියක් කරනවා. අපි දැක්ක කබලින්කාර ආහාරයෙන් කරපු ඵල නිෂ්පත්තිය මොකද්ද කියලා. කබලින්කාර ආහාරයෙන් කළේ මොකද්ද? අර විදිහට ආයතන ටික හදන එක කළා. එතකොට ආයතන ටික හැදුනට පස්සේ එතනදී මොකද්ද වෙන්නේ? ඒ ආයතනයට ඇවිල්ලා දේවල් ගැටෙනවා. අන්න එතකොට ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට ඒකට කියනවා ස්පර්ශ ආහාරයක් කියලා. ස්පර්ශයේ ආහාරයක්. කබලින්කාර ආහාරය ආහාරයක් වුණා. කබලින්කාර ආහාරයෙන් යම්කිසි ඵලයක් නිෂ්පාදනය කළා. ඒ නිසා ඒක ආහාරයක් කියලා කිව්වා. ඊට පස්සේ දැන් එතන ස්පර්ශය කියන දේ අපි ආහාරයක් කියලා කියනවා. එකෙන් දෙයක් කරන නිසා. එතකොට ස්පර්ශය කියලා කියන්නේ මොනවද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ දේවල් වලට කියන ස්පර්ශ කියලා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ටික තමයි මේ වලට අරමුණු ගැටෙනකොට ස්පර්ශයයි කියලා කියනවා. එතකොට ඇහැ පැත්තට රූපයක් පේනකොට චක්කු සම්පස්ස. කනට සද්දයක් ඇහෙනකොට සෝත සම්පස්ස. මේ විදිහට ගාන જીවහා කාය මන සම්පස්සයන් හැටියට අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට ස්පර්ශ ආහාරය කියන එක හැම වෙලාවකදීම එයා තමන්ගේ අර්ථයක් ඒකත් ආහාරයක් විදිහට යම් ඵල නිෂ්පත්තියක් සිද්ධ කරනවා. එයත් දෙයක් ඇති කරනවා. අපිට ස්පර්ශය කියන දේ යම් කිසි දෙයක එකතුවක් විදිහටනේ දකින්න වෙන්නේ. කියන්නේ ගැටීමක් විදිහට තමයි දකින්න වෙන්නේ. ඒකට මෙන්න මේ ස්පර්ශය කියන දේ ඵල නිෂ්පත්තියක් සිද්ධ කරනවා. ඒක ආහාරයක් බවට පත් වෙලා. එයා මොකද කරන්නේ? ත්‍රිවිධ වේදනාවන් උපදවනවා. සැප, දුක්, උපේක්ෂා ආදී මේ ත්‍රිවිධ වේදනාවන් උපදවනවා. ඒක තමයි ස්පර්ශ ආහාරයෙන් කරන නිෂ්පාදනයේ බවට පත් වෙන්නේ. ඒක ආහාරය වෙන්නේ, ඒක ප්‍රත්‍ය බවට පත් වෙන්නේ මොකටද? වේදනාවට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ. එතකොට ස්පර්ශය කියන ආහාරය නිසා වේදනාව ලෝකෙ පේනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් ඇති වෙන වේදනාවක් දකින්න පුළුවන්කම තියෙන එකයි ස්පර්ශය ආහාරයක් කියලා කියන්නේ. તો දැන් මේ අතර තියෙන ආන්තරික සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් අතර අපිට තියෙන යම් සම්බන්ධයක්. මොනවාද සම්බන්ධේ? කබලින්කාර ආහාරයෙන් ආයතන හැදුවා. ආයතන ටික හැදෙනකොට මොකද වුනේ? ඒ දේවල් වලට ස්පර්ශයන් සිද්ධ වුණා. එතකොට දැන් ස්පර්ශ ආහාරය නිකම්ම හටගත්ත දෙයක් නෙමෙයි. අර ධර්ම ටික තියෙනකොට තමයි ස්පර්ශ ආහාරය හටගත්තේ. ආයතන ටික ඇති කලින් ස්පර්ශ ආහාරය හැදුනා. මේ කතා කරන්නේ කාම භවයට සාධාරණව අරූප භවයට සාධාරණව නෙමෙයි. එතකොට මෙතනදී මෙන්න මේ කබලින්කාර ආහාරය කියන දේෙන් ආයතන ටික හදලා ආයතන ටිකේ පැවැත්ම තුළින්
ආයතනයන්ට ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයෙන් ත්‍රිවිධ වේදනාවන් ගෙනල්ලා දෙනවා. අන්නේ ත්‍රිවිධ වේදනාවන් ගෙනල්ලා දෙන එකට තමයි ස්පර්ශ ආහාරයයි කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශ ආහාරය අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ හේතුඵල ධමයට අනුවම. කබලිකාර ආහාරය පිළිබඳව අපි දැක්කා මේ කය කෙනෙක් උපදවනව නෙමෙයි, කය කෙනෙක් පවත්වනව නෙමෙයි, කනබුන ආහාරය නිසා කයේ පැවැත්ම පේනවා. එතකොට ආහාරය නැති වුණොත් කය නැති වෙනවා. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක එහෙනම් ආහාරයට අයිතියක් තිබුණා මිසක ඒක කෙනෙක් විසින් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. Taman කියලා පුද්ගලයෙකුට අවශ්‍ය විදිහට තියෙන දේ නෙමෙයි ආහාරයට අවශ්‍ය විදිහට තියෙන දෙයක්. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්පර්ශයේ ඒ විදිහටම තියෙන ස්වභාවයක්. ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි දෙයක එකතුවක් නැතිනම් සංස්පර්ශයක් කියලා අපි කතා කළා. අන්න ඒක කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව ඔස්සේ අපිට නොවුනත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශය කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්සය කියලා. පටිඝ සම්පස්සයත් අදිවචන සම්පස්සයත්. පටිඝ සම්පස්සය කියලා කියනවා යම්කිසි දෙයකට ආයතනයකට ඇතිවන රූප ධර්මයන්ගේ සිද්ධ වෙන ස්පර්ශය. ඇහැට වර්ණ රූපයක ආපාතාගමයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහැට ඇවිල්ලා පාට ටිකක් එකට ගැටෙනවා. වර්ණ සටහනක් ගැටෙනවා ඇහැට. අන්න ඒක රළු මට්ටමේ ගැටීමක්. කනට ඇවිල්ලා ශබ්දයක් ගැටෙනවා. ඒක ඇවිල්ලා මේ රළු මට්ටමේ ගැටීමක්. දිවට රසයක් ස්පර්ශ වෙනවා. ඒක රළු මට්ටමේ ගැටීමක්. ඒ නිසා ඒකට කියනවා පටිඝ සම්පස්සය කියලා. තව දෙයක් ඇවිල්ලා ස්පර්ශ වීම තමයි එතනදී දකින්න පුළුවන්කම තියෙන පටිඝ සම්පස්ස. එතකොට මේ පටිඝ සම්පස්සය වගේම තවත් ස්පර්ශයක් තියෙනවා. ඒකට කියනවා අධිවචන සම්පස්ස කියලා. අධිවචන සම්පස්ස කියලා කියන්නේ නාම ධර්මයන්ගේ සිද්ධ වෙන ස්පර්ශය. නාම ධර්මයන්ගේ සිද්ධ වෙන එකතු. එතකොට ඒක සියුම්. නාම ධර්මයන්ගේ කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන මේ ධර්මයන්ගේ තියෙන ස්පර්ශය කියන එක ඒක සියුම්. මේ නාම ධර්මයන්ගේ එකට ගැටීම කියන එක සියුම්. ඒකට කියනවා අපි පස්ස චෛතසිකයක් තියෙනවා එක. ස්පර්ශය කියනකොට එතන පස්ස චෛතසිකයක්. අදිවචන සම්පස්සය කියලා කියනකොට එතන ස්පර්ශය කියලා චෛතසික ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ හිතේ යෙදෙන චෛතසිකයක් තියෙනවා. නමුත් පටිඝ සම්පස්සය කියන එකේදී ඒක චෛතසිකයකින් පනවන්න පුළුවන් කමක් නැහැ. බාහිර වස්තු දෙකක ඇතිවන ස්පර්ශයක්. ඇහැට රූපයේ ප්‍රතිබිම්බය ගැටෙනවා. ඒක තමයි පටිඝ සම්පස්ස කියලා කිව්වේ. එතකොට අදිවචන සම්පස්ස කියලා කියන්නේ එතනට නාම ධර්මයන්ගේ යෙදීමක් ස්පර්ශ වීමක් තියෙනවා. දැන් අර ඇහැට රූපේ ගැටෙනකොට පටිඝ සම්පස්සේ වන තැනදී ඒ රූපේ පිළිබඳව දැනගැනීම වශයෙන් ඇසෙහි පහළ වෙනවා හිතක් චක්කු විඥාන සිත කියලා. එතකොට අන්න එතන තියෙන ස්පර්ශය කියලා දෙයක්. ඒ ස්පර්ශය පස්ස චෛතසිකයක් විදිහට තියෙන්නේ. පස්ස චෛතසිකයෙන් දැනගන්නේ මොකද්ද? අර රූපයක ගැටීම පිළිබඳව තමයි දැනගන්නේ. එතකොට ඇහැට රූපෙකුත් ගැටෙනවා. එතනත් ස්පර්ශය කියන දේ තියෙනවා. ඒ වගේම හිතේ හිත යෙදීම කියන එකේ යෙදීමකුත් තියෙනවා. ඒකට කියනවා පස්ස චෛතසිකය කියලා. අදිවචන සම්පස්සයයි කියලා. ඒකට මෙන්න මේ පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියලා ස්පර්ශයේහි කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපයන්ගේ තියෙන ස්පර්ශය නිසා තමයි අර අදිවචන සම්පස්සේ පැවැත්ම පෙනෙන්නේ. අදිවචන සම්පස්සය නිසා තමයි රූපයක් ස්පර්ශ වුණ බවට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අදිවචන සම්පස්සේ නැතිනම් රූප කොච්චර ඇහැට පෙනිලා ගියත් ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දැන් කාම භූමියට අනුව අපි කතා කළොත් එහෙම මේ ආයතන වලට අරමුණු ගැටෙන්නේ නැත්නම් කිසිම අරමුණක් ගැටෙන්නේ නැත්නම් රූප ආයතන ටිකට එතන අදිවචන සම්පස්සේ පැවැත්මක් කරවන්න පුළුවන් කමක් නැහැ. එතකොට අදිවචන සම්පස්සේ පැවැත්මට රූපයේ පැවැත්මට අදිවචන සම්පස්සයත් කියන මේ ස්පර්ශ දෙකේම උපකාරී වීම සිද්ධ වෙලා තියෙනවා. අදිවචන සම්පස්සේට රූපකයත් රූපකයට අදිවචන සම්පස්සයත් කියන මේ දෙපැත්තටම උපකාරයේ දෙපැත්තටම වෙලා තියෙනවා. ඒ නිසා අදිවචන සම්පස්සේ සහ රූපය කියන තැන තියෙන පටිඝ සම්පස්සේ අපි මේ විදිහට හඳුනා ගන්නට අවශ්‍යයි. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට අපිට මෙතනදී
ස්පර්ශය කියන එකෙන් තේරුම් ගන්නට අවශ්‍යයි. ස්පර්ශය කියලා කියන්නේ මෙන්න මේ ඇතිවන ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශය තුළින් ඇති කරනවා ත්‍රිවිධ වේදනාවක්. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා ත්‍රිවිධ වේදනාවක් ඇති කරනවා. මේ ත්‍රිවිධ වේදනාවට තමයි අපි කියන්නේ ස්පර්ශ ආහාරය කියලා කියන්නේ. කියන්නේ ත්‍රිවිධ වේදනාව උපදවන්නට මේ ඵලය උපදවන්නට හේතු වන දෙයට තමයි අපි ස්පර්ශ ආහාරය කියලා කියන්නේ. එතකොට මනෝ සංචේතන මනෝ මනෝ සංචේතනා කියලා කියන්නේ සිතෙහි ඇති කරගත්ත චේතනාව. මනෝ සංචේතනාව. එතකොට මනෝ සංචේතනාවක් ආහාරයක්. මනෝ සංචේතන ආහාරයෙන් මොකද කරන්නේ? මනෝ සංචේතන ආහාරයෙන් කරන්නේ ත්‍රිවිධ භවයේ සකස් කරලා දෙනවා. ත්‍රිවිධ භවයේ සකස් කරලා දෙන එක තමයි මනෝ සංචේතනාවෙන් කරන්නේ. එතකොට මේ මනෝ සංචේතනක කියලා කියන්නේ කුසල අකුසල ලෙස පවත්තන කර්ම. කුසල අකුසල ලෙස පවත්තන මේ කර්මයන්ගෙන් සිද්ධ කරන්නේ ත්‍රිවිධ භවයට සත්‍ය පමුණුවන එක. කාමාවචර කර්ම සිද්ධ කිරීම, රූපාවචර කර්ම, අරූපාවචර කර්ම සිද්ධ කිරීම කියන දේ තමයි ත්‍රිවිධ භවයේ සකස් කිරීමයි කියලා කියන්නේ. එතකොට මේ ආදී ලෙස කෙනකෙනාට පුළුවන්කම තියෙනවා මනෝ සංචේතනාව තුළ කර්ම රැස් කර ගැනීම තුළ කෙනෙකුට කාම භවයටත් කෙනෙකුට රූප භවයටත් කෙනෙකුට අරූප භවයටත් ආදී ලෙස ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මනෝ සංචේතනාව කියලා කියනවා කර්මයේ පැත්තට. එතකොට මනෝ සංචේතන ආහාරයක් කියලා කියන්නේ ත්‍රිවිධ භවයේ උපදවන නිසා ත්‍රිවිධ භවයේ ගෙනත් දෙන නිසා. විඥානාහාරය කියලා කියන්නේ දැන ගැනීම අර්ථය තමයි විඥානය කියලා කියන්නේ. එතකොට විඥානයත් ආහාරයක්. විඥානයේ ආහාරය වෙන්නේ මොකටද? පටිසන්ධි නාම රූප. ප්‍රතිසන්ධි නාම රූපේ තමයි ප්‍රභවය කරන්නේ. විඥානයේ ප්‍රභවය කරන්නේ මොකද්ද? ප්‍රතිසන්ධි නාම රූපේ. විඥාණයෙන් තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා. එතන නාම රූපේ ප්‍රතිසන්දි වශයෙන් එතන නාම රූපේ උපදවන නිසා විඥාණයත් ආහාරයක් කියලා කියනවා. විඥාණයත් ප්‍රත්‍යක්. එතකොට දැන් ආහාරය කියන එකෙන් එතකොට කොච්චර දුරට පැතිරුණු ප්‍රමාණයක්ද කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කබලින්කාර ආහාරය ඉඳලා පටන් ගත්තාම ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ විශේෂ පරාසය පැතිරලා තියෙන විදිහ දිහා බලනකොට එතකොට මෙන්න මේ විදිහට අපිට මේ කාරණා ටික විශ්ලේෂණය කර ගැනීමේදී අපට මේ තුර තියෙන ආන්තරික සම්බන්ධතාවයන් පිළිබඳව තේරුම් ගැනීම වැදගත් වෙනවා. අපි කබලින්කාර ආහාරයේ ස්පර්ශ ආහාරයට ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනවා. එතකොට අපි ඒ ස්පර්ශ ආහාරය ඇති වුණාට පස්සේ ස්පර්ශයෙන් ත්‍රිවිධ වේදනාවක් ගෙනල්ලා දුන්නාම ඒ වේදනාවන්ට අනුරූපීව අපි කර්ම රැස් කර ගැනීම සිද්ධ කරගන්නවා. එතකොට ඒ කර්ම රැස් කර ගැනීමට අනුරූපව තමයි විඥානය කියන දේ ප්‍රතිසන්දි වශයෙන්පත් වෙන්නේ. එතකොට මේ මිනිස්සෙක් කියලා අපි කතා කළාට සත්වයෙක් කියලා කතා කළාට මේ සතර ආහාරයක පැවැත්මක් කාම භවයේ මේ සතර ආහාරයේම පවතිනවා. සතර ආහාරයේම පැවැත්මක් තියෙනවා. සතර ආහාරය කියලා කිව්වහම ඔබ නැවත නැවත සිහියට නගා ගන්නට අවශ්‍ය දේ තමයි සතර ප්‍රත්‍යක්. එතකොට එතනදී කන බොන ආහාරයේ පැත්තෙන් ඇති වෙන ඕජාමය දේත් ඒ වගේම අරමුණු ස්පර්ශ වීම කියන පැත්තෙන් ඇති වෙන දේත් ස්පර්ශෝ අරමුණු පිළිබඳව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව කර්ම රැස් කර ගැනීම කියන දේත් ඒ කර්ම රැස් කර ගැනීමට අනුරූපීව අපි ඇති කරගන්න විඥානනය කියන දේ අපිට දැනගන්න මේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මෙතනදී මේ කාරණා ටික ආහාරය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමේදී. එතකොට ආහාරංච පජානාති කියනකොට ආහාරය පිළිබඳව දන්නවා කියලා කියනකොට මේ සතර ආහාරය පිළිබඳවම දන්නවා. සතර ආහාරය පිළිබඳවම අවබෝධයක් තියෙනවා. ආහාරංච පජානාති කියලා කියනකොට. සතර ආහාරය ගැන දන්නවා කියලා කියන්නේ සත්වයේක්, පුද්ගලයෙක්, මිනිස්සෙක් කියන තැනක නෙමෙයි.
මෙතන සිද්ධ වෙන ආහාරමය අර්ථය පිළිබඳවයි නුවණ තියෙන්නේ. සත්පුද්ගල ආත්ම භාවයකට එහා ගියපු ආහාරයක පැවැත්මක් කියන දේ. ආහාරංච පජානාති කියලා කිව්වේ ඒ නිසා තමයි. එතකොට අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා කබලින්කාර ආහාරය උපස්තම්බනාර්ථයෙන් ඒක උපස්තම්බනාර්ථයක් සිද්ධ කරනවා. ස්පර්ශ ආහාරය පුසනාර්ථයක් සිද්ධ කරනවා. එතකොට මනෝ සංචේතන ආහාරය ආයෝහනාර්ථයක් සිද්ධ කරනවා. විඥානාහාරය විඥානනයක් සිද්ධ කරනවා. එතකොට ඒකෙදි කියන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය එළඹ සිටීම වශයෙන් ආයතන ටික සකස් කරලා දෙනවා. ඒක තමයි යාගේ ආහාර කෘත්‍ය කියලා කිව්වේ. ස්පර්ශයෙන් මොකද්ද කරේ? ස්පර්ශයෙන් ඒ දේවල් වලට ස්පර්ශ වීම කියන දේ සිද්ධ කළා. මනෝ සංචේතනාවෙන් ආයෝහණය සිද්ධ කළා. ආයෝහණය කියන වචනය ඔබ අහලා තියෙනවා. ආයෝහණය කියලා කියන්නේ මොකද්ද? කර්ම රැස් කර ගන්නවා කියන එක. එතකොට මනෝ සංචේතනාවෙන් කලේ මොකද්ද? කර්ම රැස් කර ගැනීම කියන දේ. එතකොට විඥාන ආහාරයෙන් කලේ මොකද්ද? විඥාන කෘත්‍ය කළා. ඒ තැන දැනගන්න බව කළා. එතකොට දැන ගැනීමට සාපේක්ෂව මොකද වෙන්නේ? විඥාණයට සාපේක්ෂව ඕන තැනකට ප්‍රතිෂ්ඨාවක් පිණිස යන්න පුළුවන්කම තියෙනවා. විඥාණයට පිහිටා සිටින්නට පුළුවන්කම තියෙනවා. විඥාණය යම් තැනක පිහිටා සිටිනවා නම් එතන නාම රූප ධර්මතා දෙක ඊට අනුරූපව සකස් කරනවා කියන දේ වෙනවා. එක මේ ප්‍රවෘත්තිය තුලත් ප්‍රතිසන්දිය තුලත් විඥාණයට අනුව නාම රූපයත් නාම රූපයට අනුව විඥාණයේ සකස් වීම තියෙනවානේ. දැන් අදත් විඥාණයට අනුව නාම රූපයට අනුව විඥාණය කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන එකට කියන අඤ්ඤමඤ්ඤතාවය කියලා. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා නාම රූපයට විඥානයේ ප්‍රත්‍ය වෙනවා. දැන් අපි රළු වශයෙන් කිව්වොත් කෙනෙකුට කායික වශයෙන් දෙයක් කරලා එයා මානසික වශයෙන් රෝගියෙක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් යමක් කළා කායික වශයෙන් රෝගියෙක් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඇයි? මේකේ තියෙන අඤ්ඤමඤ්ඤතාවය නිසා. ඒ කියන්නේ විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥාණයටත් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා කායික වශයෙන් දෙයක් කළා මානසික වශයෙන් එයාට දෙයක් කරන්නත් ඒ වගේම මානසික වශයෙන් දෙයක් කරලා කායික වශයෙන් දෙයක් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවයක් තියෙනවා. අදටත් විඥානයේ නිසා මොකද කරන්නේ? නාම රූප ධර්මයන් උපදවනවා. විඥාන ආහාරයෙන් ආහාරය වෙන්නේ ඒ නාම රූපයන්ගේ පැවැත්මට තමයි විඥානයේ ආහාරයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේක ආහාර චක්‍රයක් කියලා කියනවා. ආහාරය චක්‍රයක්. ඒ චක්‍රයක් කියලා කියන්නේ කබලින්කාර ආහාරය ගත්තාම කබලින්කාර ආහාරයෙන් අර විදිහ ආයතන ටික හදලා ස්පර්ශ ආහාරයෙන් ස්පර්ශ වෙලා මනෝ සංචේතන ආහාරයෙන් කර්ම රැස් කරගෙන විඥාන ආහාරයෙන් ආය නාම රූප ටික හදනවා. නාම රූප හදනවා කියලා කියන්නේ ආපහු අර විදිහේ කර්මයේ පැත්තෙන් ඇහැ උපදවන්න සුදුසු ආයතන ධර්මතා ටික ඒ පැත්තෙන් ආපහු විඥානයේ රූපය අසුරු කරගෙන පවතිනවා. රූපය අසුරු කරගෙන පවතිනවා කියන තැන ආපහු මොකද්ද වෙන්නේ? කනබුන ආහාරය අවශ්‍යයි මේක පවතින ආපහු කනබුන ආහාරය පැත්ත ගන්නවා. ආයත උජාව නිසා මොකද වෙන්නේ? ආයතන ටික හැදෙනවා. දැන් මේකට කියනවා ආහාර චක්‍රයක් යනවා. එතකොට මේ ආහාරය කියන දේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආහාර නිරෝධයක් කරනවා. ආහාරය නිරුද්ධ කරන්න ඕනේ. ආහාරය නිරුද්ධ කරන්න ඕනේ කියන තැනදී තමයි අපිට ආහාරය පිළිබඳව හරියටම විශ්ලේෂණයක් කරගන්න පුළුවන්කම තියෙන ආහාර සමුදය සහ ආහාර නිරෝධය ගැන කතා කරන තැන. ආහාරය නිරුද්ධ කරන්න කියලා කියන්නේ අද කන්නේ බොන්නේ නැතුව ඉන්න කියලා නෙමෙයිනේ. කබලින්කාර ආහාරය නිරුද්ධ කරන්න කියලා කියන්නේ කන්නේ බොන්නේ නැතුව ඉන්න කියන එක නෙමෙයි. එතකොට කබලින්කාර ආහාරයක් ආහාර කෘත්‍ය කරගන්නේ කොහොමද කියන එක ගැන අපිට ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්නට වෙනවා. කබලින්කාර ආහාරයක් ආහාර කෘත්‍ය කරන්නේ කොහොමද කියන එක ගැන අපිට වඩාත් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන්නට වෙනවා. අපිට එතකොට මේ ආහාර නිරෝධය පිළිබඳව සහ ආහාර සමුදය පිළිබඳව අපි කතා කිරීමේදී එතකොට අපිට පේනවා ඒ පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී කබලින්කාර ආහාරයත් ස්පර්ශ ආහාරයත් මනෝ සංචේතන සහ විඥාන ආහාරයත් කියන මේ ආහාරයන්ගේ පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ අපිට විවිධ ස්වરૂපයන්ගෙන් දේශනා කළා තියෙනවා. විවිධ ආකාරයන්ගේ විවිධ සම්මර්ෂණ විදීන් පිළිබඳව අපිට
දේශනා කරලා තියෙනවා. අතිරාග සූත්‍රය ආදී සූත්‍ර දේශනා අරගෙන බැලුවත් අපිට මේ ආහාරය පිළිබඳව කරපු විග්‍රහයන් බොහෝමයක් අපිට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආහාරයන් අතර කබලින්කාර ආහාරය හැම වෙලාවකදීම බය සහිත දෙයක් හැටියට පෙන්නනවා. කබලින්කාර ආහාරය නිකාන්ති භයෙන් යුක්තයි. නිකාන්ති භයෙන් කියලා කියන්නේ එතන කබලින්කාර ආහාරය කියන එක පිරිසිදු නොදන්නාකම නිසා එතන කබලින්කාර ආහාරය කියන එකට නිකාන්ති භය ඇති වෙනවා. නිකාන්ති භය කියලා කියන්නේ එහි බැසගෙන පවත්නා තෘෂ්ණාවක් එතන කබලින්කාර ආහාර පිළිබඳව පවතිනවා. ඊට පස්සේ ස්පර්ශ ආහාරය නිසා උපගමන භය ඇති වෙනවා. උපගමන භය කියලා කියන්නේ ස්පර්ශ වෙනකොට නැවත ඒ වෙත පැමිණීම වශයෙන් ඇති වෙන භයක් තියෙන එකට කියන උපගමන භය කියලා. ඒ වගේම මනෝ සංචේතන ආහාරයේ ආයෝහන භය තියෙනවා. ආයෝහන භය කියලා කියන්නේ රැස් කර ගැනීම වශයෙන් ඇති වෙන භය. ඊට පස්සේ විඥාන ආහාරයේ අබිනිපාත භය තියෙනවා. අබිනිපාත භය කියලා කියන්නේ ඒ තන පිහිටවීම කියන දේ. ඒ කියන්නේ විඥානයේ මේ යම් තැනකට ප්‍රතිෂ්ඨා වශයෙන් යනවා. ඒ තන එයා නිමිති තියනවා. නිමිති තියනවා කියලා කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට විඥානයේ තියෙන අන්නේ අබිනිපාත භය කියන දේ. එතකොට මේ සතර ආහාරය මේ නිසා බය සහිත වූවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමයි සතර ආහාරයෙන් අපි මිදිය යුතු වෙන්නේ. සතර ආහාරයෙන් මිදෙන පැත්ත ගැන අපිට කතා කිරීමේදී කබලින්කාර ආහාරය පිළිබඳව ඔබ අහලා තියෙන කතාවක් තමයි පුත්‍ර මාංශ සංඥාවෙන් කබලින්කාර ආහාරය දකින්න කියලා. පුත්‍ර මාංශ උපමාවකින් අපිට කබලින්කාර ආහාරය දක්වනවා. එතකොට කබලින්කාර ආහාරය කියන දේ පුත්‍ර මාංශෝපම පුත්‍රයෙක්ගේ මාංශයක් අනුභව කරන්නට වෙන මවෙකුට සහ පියෙකුට උපමා කරනවා. කාන්තාරයක යන මවෙක් සහ පියෙක් දරුවෙක් කියන මේ දෙදෙනෙක් කාන්තාරයක ගමනක් යනකොට මේ අධධාන කාන්තාරයේ මැදදී ඔවුන්ගේ ආහාර ආදී සියල්ල අවසන් වෙලා තව බොහෝ දුරක් ගමන් කරන්නට තියෙනවා. නමුත් ඔවුන්ට යන්න දෙයක් ඇත්තේ නැහැ, ආහාරයක් ඇත්තේ නැහැ. ඔවුන්ගේම දරුවා අතිනතට මාරු කිරීම නිසාම මරණයටපත් වුණාට පස්සේ ඒ දරුවාගේ මස් අනුභව කරමින් මේ මවට සහ පියාට මේ ගමන යන්න සිද්ධ වෙනවා. එතකොට මේ කාන්තාරයෙන් එතර වෙන්න මේ දරුවගේ මාංශය අනුභව කරමින් යන්නට සිද්ධ වෙනකොට ඒ මාංශය ලදරු වූ මසක් නිසාද උන්ට අප්‍රසන්නයි. සජාතික මාංශය කියන්නේ මනුස්සයෙක්ගේ මාංශයක් නිසාත් ඒක අප්‍රසන්නයි. ඒ වගේම ගින්නේ හෝ පුලුස්සපු නැති මාංශයක් අමු මසක් නිසාද ලේ වැකුණු මසක් නිසාද උන්ට ඒ මාංශය අප්‍රසන්නයි. එතකොට මෙන්න මෙලෙස කබලින්කාර ආහාරය පිළිබඳව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පුත්‍ර මාංශූපමව දේශනා කරනවා කබලින්කාර ආහාරය කියන එක. එතකොට පුත්‍ර මාංශූපමව කබලින්කාර ආහාරය දේශනා කරනකොට ඒකෙදි දේශනා කළේ මේ රළු වශයෙන් අපිට තියෙන ආහාරයේ තියෙන දැඩි තෘෂ්ණා ස්වභාවය දුරු කරන්නට අවශ්‍ය තැන. ඒ කියන්නේ අපිට කබලින්කාර ආහාරයේ තියෙන දැඩි තෘෂ්ණා ඡන්දයක් තියෙනවා නම් ආහාරයේ පිළිබඳව ආහාර රුචිය පිළිබඳව ආහාරයේ තියෙන කැමැත්ත පිළිබඳව අන්න ඒක දුරු කරගන්නට අවශ්‍ය ප්‍රත්‍යවේක්ෂණයක් තමයි පුත්‍ර මාංශ සංඥාව තුළින් අපිට දේශනා කරන්නේ කබලින්කාර ආහාරය දකින්න මේ පුත්‍ර මාංශය උපමාවෙන්. එතකොට මේ පුත්‍ර මාංශ උපමාවෙන් දැක්කා වගේ ඕන් හුදෙක් මේ ආහාරය ගන්න කාන්තාරයෙන් ඈතර වීම සඳහා පමණක්මයි ජීවිතයකට ගහ ගන්න අවශ්‍ය නිසාමයි. ඒ නිසා අපිටත් මේ ආහාරය තුළින් මේ ජීවිතේ පැවැත්ම සඳහා ප්‍රමාණවත් වෙන විදිහට ජීවිතේ පැවැත්මට අදාළ වෙන ආහාරය ගන්නට කියලා අපිට පෙන්නනවා. එතකොට මේ විදිහට තමයි අපිට මේ කබලින්කාර ආහාරය පිළිබඳව පුත්‍ර මාංශ උපමාවෙන් පෙන්වා දුන්නේ. ඒකට කනබොන ආහාරය කියලා කිව්වට දැන් පුත්‍ර මාංශ උපමාවෙන් ඍජුවම ඉලක්කගත වුණේ එතකොට අර කනබොන ආහාරය කියන දේ පිළිබඳව. කනබොන ආහාරය පිළිබඳව එහෙම දේශනා කළේ ඒක විශේෂ අර්ථයක් ගෙනල්ලා දෙන නිසා. නිවන් දකින්න කෙනෙකුට ආහාරය කියන දේ
ඊටාම වැදගත් වෙන දෙයක්. ආහාරය කියන දේ සිදු කරන නුවණින් පිරික්සා බැලීම, විමසීම කියන දේ වැදගත්කමක් දක්වනවා. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පරාජිකා 4ක් දේශනා කරනවා. ඒ 4 පරාජිකාවෙන් එකක් හරි නැති වුණොත්, ඇති වුණොත් නැවත උපසම්පදාව නැති වෙනවා. භික්ෂුවට නැවත උපසම්පදා වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වහන්නේ මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පනවන්නේ මේ ආහාරය නිසා. හැබැයි සත්වයා යැපෙන එක නිසා ඒක මම පනවන්නේ නැහැ කියලා. එතකොට දැන් ඒ තරම්ම ප්‍රධාන දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ. මොකද ආහාරය නිසා බොහෝ දෙනෙක් බොහෝ අකුසල ධර්මයන්ට නැඹුරු වෙනවා. ඒ නිසා පුත්‍ර මාංශ උපමාවෙන් ආහාරය පිළිබඳව අපි කබලින්කාර ආහාරය දත යුතුයි කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි කබලින්කාර ආහාරය පිළිබඳව පුත්‍ර මාංශ උපමාවෙන් අපි දැනගන්නකොට දැන් අපි කතා කළානේ ආහාරය පිළිබඳව ඊට වඩා ආත්පස ගැඹුරකට ගිහිලා කන බොන තැනින් අපි සංවර වෙනවා කියන තැනට වඩා අපි එහාට ගිහිලා කබලින්කාර ආහාරය පිළිබඳව කතා කළා. ඒ කබලින්කාර ආහාරයෙන් මේ ආයතන හදනවා කියන තැනට ආහාර කෘත්‍ය સિદ્ધ කරලා එකෙන් නිෂ්පාදනය කරන ඵලයේ පැත්ත ගැනත් අපි කතා කළා. එතකොට අපිට අන්න එතන සංවරත්වය කියන දේ මෙතනදී තියෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ඇස පරිහරණය කිරීමෙහි තියෙන කන පරිහරණය කිරීමෙහි නාසය දිව කය පරිහරණය කිරීමෙහි තියෙන නුවණකුත් අපිට එතනදී කතා කරන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ආයතන පිළිබඳව අපිට එබඳු වූ සිහියක් එබඳු වූ නුවණක් පවත්වන කෙනෙකුට විතරයි සසරින් එතර වන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ කබලින්කාර ආහාරය පිළිබඳව දත යුතු වෙනවා. ඒ වගේම නිච්ඡම්ම ගාවකුමාය ස්පර්ශ ආහාරය පිළිබඳව පෙන්වුවේ නිච්ඡම්ම කියලා කියනවා සම නැති ගාවි කියලා කියන්නේ එළදෙනට. එතකොට නිච්ඡම්ම ගාවි උපමාවකින්. එතකොට සම නැති එළදෙනකට උපමා කරලා පෙන්වන ස්පර්ශ ආහාරය. එළදෙනකගේ හැම නැතුව හිටියොත් හැම නැතුව ඉන්න එළදෙන පොළව ඇසුරු කරගෙන ඉන්නවා නම් පොළවේ ඉන්න ක්‍රමි සත්තු ගිහිල්ලා මේ එළදෙනව ආහාරයට ගන්නවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු ඇවිල්ලා මේ එළදෙනට කරදර කරනවා. එළදෙනව මේ එළදෙනට ඒකිනුත් උපද්‍රව එනවා. වතුරකට බහැලා හිටියොත් වතුරේ ඉන්න සත්තුන්ගෙන් කරදර වෙනවා. යම් යම් තැනක් ඇසුරු කරගෙන ඉඳී නම් ඉන්න තැන හැම නැති එළදෙනට පීඩාවක් උපදිනවා. අන්න ඒ වගේ මේ ස්පර්ශ ආහාරය දකින්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම නැති එළදෙනක් වගේ කියලා. ඇයි? මේකට ආවරණයක් නැහැනේ. රූපේ පැත්තෙන් නම් නැවත නැවත ප්‍රසාද සකස් වෙනකොට අරමුණු ගැටෙනවා. හිත පැත්තෙන් නැවත නැවත විතර්ක උත්පාදනය කරන අරමුණු උපදවනවා. උපදවන දේ දැනගන්නවා මේ විදිහට ස්පර්ශය කියන දේ චක්කුසෝත ගාන ජීවහා කාය සම්පස්සයන් විදිහටත් මනෝ සම්පස්සයන් විදිහටත් නැවත නැවත ස්පර්ශය කියන දේ නොනවත්වා යනවා. හැම නැති එළදෙනකට නිරුපද්‍රිතව ඉන්න තැනක් නැහැ වගේ මේ ස්පර්ශය කියන දේ හැම වෙලාවකදීම ආයතන ටික හැදිලා නම් ඒක පවතිනවම තමයි. ඒකේ අවසානයක් නැහැ. හැම වෙලාවකදී මේක නතර නොවි ස්පර්ශ වෙනවා කියන දේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ස්පර්ශය කියන දේ හැම නැති එළදෙනකට උපමා කරලා පෙන්වන්නේ. ඒ වගේම අංගාරකාසු උපමාය අංගාරකාසු කියලා කියනවා ගිනි අඟුරු වලකට. මනෝ සංචේතන ආහාරය දැක්වේ මොකක් වගේ කියලාද? ගිනි අඟුරු වලක් වගේ කියලා. ඒ ගිනි අඟුරු වලක් කියලා කියන්නේ. ගිනි අඟුරු වලක ස්වභාවය තමයි තාපනය, හාත්පස දවන ස්වභාවය. හාත්පස කෙනෙක් ලං වුණත් කෙනෙක් කිට්ටු වුණත් වැටුණත් එයාව දවල තවල දාන එක තමයි ගිනි අඟුරු වලක තියෙන ස්වභාවය. එතකොට මේ ගිනි අඟුරු වලකට උපමා කරලා දක්වනවා මේ මනෝ සංචේතනාවයි. මේක තමයි කර්මය. මේ කර්මය ඒ භවයන්ට සත්‍යය පමුණවනවා. ඒ පුද්ගලයා ඒ තැන උපදවන්නේ කුමක් නිසාද? මනෝ සංචේතනාව නිසා. එතකොට මේ මනෝ සංචේතනාව නිසා තමයි හැම තැනකටම උත්පත්ති වශයෙන් යන්න හේතු වෙන්නේ. ඒ තැනක ජරා මරණ දුක උපදිනවා නම් උපදින හැම තැනක්ම කුමක් නිසාද? මේ කරගත්ත දේ විපාක නිසා. ඒ නිසා ඒ දැවීම කියන දේ සිද්ධ වෙන්නේ මෙන්න මේ මනෝ සංචේතනාවෙන්. ඒ නිසා ඒක ගිනි අඟුරු වලකට උපමා කරලා දක්වනවා. ඒ වගේම
සත්‍ය සතා හතෝපමාය විඥානය කියන එක ශාස්ත්‍ර 100කින් පහර දැමීමක් වගේ දක්වනවා. යම්කිසි හොරෙක් අල්ලගත්තාම රජ කෙනෙක් මෙයාට අඩියට 100කින් ශාස්ත්‍ර 100කින් පහර දෙන්න කියලා කියනවා. එතකොට උදෑසන ශාස්ත්‍ර 100කින්, දවල් ශාස්ත්‍ර 100කින්, උල් 100කින් ඇනලා හවස නැවත ශාස්ත්‍ර 100කින් අනෙමින් නැවත මේ විදිහට ශාස්ත්‍ර 100කින් අනෙමින් මේ කෙනා මහත් දුකකටපත් වෙනවා. විඥාන ආහාරය කියන දේත් මේ විදිහට දකින්න කියලා කියනවා. ඇයි? නාම රූපයේ විඥාණයටපත් වෙනවා. විඥානයේ නාම රූපයට නැවත ප්‍රත්‍ය වීම වශයෙන් මේකේ පැවැත්ම අරගෙන යනවා. එතකොට ඒ කෙනාට අර ශාස්ත්‍ර වැදීම නිසා එන දුක විතරයි අර ශාස්ත්‍රපාර කන සත්පහර කන පුද්ගලයාට දුක් වෙන්න තියෙන්නේ, වේදනාව දැනෙන්නේ අර ශාස්ත්‍ර වැදීම නිසා ඇති වෙන දුක විතරයි. හැබැයි විඥාණය මේ විදිහට ඒ තැනටපත් වීම වශයෙන් නාම රූපය අසුරු කරගෙන විඥානයේ ඒ තැනට යන එක නිසා එබඳු වූ ශාස්ත්‍රපාරවල්ම එච්චරක් නෙමෙයි කන්න වෙන්නේ. 300ක් නෙමෙයි, දවසකට 300ක් නෙමෙයි ශාස්ත්‍රපාරවල් කන්න වෙන්නේ. අනන්ත අප්‍රමාණ දුක් වලට ඊට වඩා දුක් වලට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ නිසා විඥානය කියන දේ අර විදිහට දකින්නට කියලා දේශනා කරනවා. එතකොට මෙන්න මේ තමයි සතර ආහාරය කියන දේ පැවැත්ම. මේ සතර ආහාරයේ මේ විදිහට පැවැත්මක් තියෙනවා නම් මේ සතර ආහාරයේ අපිට තේරුම් ගන්නට අවශ්‍යයි මේ ආහාර කෘත්‍ය තුල අපේ ජීවිතය කියන දේ තීරණය වෙලා තියෙන අපේ ජීවිතය කියන එක පිළිබඳව කතා කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි වශයෙන් අපිට ලැබුණු විපාක ධර්මතා ටිකත් ඒ වගේම නව කර්ම වශයෙන් අපි සකස් කරගෙන යනවා කියන මේ හැම තැනකටම සිද්ධ වුණ ඒ ප්‍රත්‍ය ධර්මතා ටික. එතකොට ඒ සියලු ප්‍රත්‍යතාවය අපිට මේ සතර ආහාරය තුල කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආහාර සමුදය පිළිබඳව කතා කරනකොට ආහාර සමුදය පිළිබඳව දක්වන්නේ මොකද්ද? තණ්හා සමුදය, ආහාර සමුදයෝති. තෘෂ්ණාව නිසා තමයි ආහාරය කියන දේ උපදින්නේ. එතකොට තෘෂ්ණාව නිසා ආහාරය උපදිනවා කියලා කියනකොට කොහොමද තෘෂ්ණාව නිසා ආහාරය ඉපදිලා තියෙන්නේ? දැන් කබලින්කාර ආහාරය කොහොමද තෘෂ්ණාව නිසා උපදින්නේ? කොහොමද ස්පර්ශය නිසා, ඒ කියන්නේ ස්පර්ශ ආහාරය කියන එක කොහොමද තෘෂ්ණාව නිසා උපදින්නේ? එතකොට මනෝ සංචේතන විඥානය මේවා කොහොමද තණ්හාව නිසා උපදින්නේ කියලා අපිට හිතෙන්නට පුළුවන්. මේක පැති කිහිපයකින් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි විඥානයක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ තෘෂ්ණාව නිසා. විඥානයක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ තණ්හා උපාදාන නිසානේ. එතකොට ඒ තණ්හාව නිසා තමයි විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා නාම රූපයක පිහිට ලැබුවේ, ප්‍රතිෂ්ඨාව ලැබුවේ, නාම රූපයට බැසගත්තේ. එතකොට ඒ විඥාණය කියන දේ තණ්හාව නිසා පැමිණිච්ච නිසා තමයි එතන ඒ කබලින්කාර ආහාරයේ පැවැත්මක් වෙනුනේ දැන්. මෞකසකට අපි කිව්ව කලින් මෞපියන්ගේ සම්භවය නිසා එකතුව නිසා හටගත්ත බීජ කලලයක ඒ වෘද්ධියක් වෙනුනේ විඥානයේ ඇසුරු කරන්න පටන් ගත්ත නිසානේ. එතකොට ඒ විඥානයේ එතනට පැමිණෙන්නට සිද්ධ වුණේ තණ්හාව නිසානේ. අන්නේ තණ්හාව පුරිම හේතුවයි කියලා කියනවා. පුරිම හේතුව කියලා කියන්නේ කලින්ම සිද්ධ වුණ හේතුව තමයි තණ්හාව කියන්නේ. තෘෂ්ණා හේතුවෙන් තමයි විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් ආවේ. ඒ නිසා පුරිම තණ්හා සමුදය පටිසන්ධිකාන ආහාරණ සමුදයෝ නිබ්බති. එතකොට ඒ පුරිම තණ්හාව නිසා කලින් සිද්ධ කරපු තණ්හාව නිසා තමයි මෞකසකට මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් වැසගත්තේ. එතකොට කබලින්කාර ආහාරය පටන් ගත්තේ කොතනින්ද? කබලින්කාර ආහාරය ආහාර කෘත්‍ය කරන්න පටන් ගත්තේ මෞකස තුලදී ඒ බීජ කලලය කියන තැනින් තමයි කබලින්කාර ආහාරය තමන්ගේ ආහාර කෘත්‍ය સિદ્ધ කරන්න පටන් ගත්තේ. එතන ඉඳලා එයා කරන්නේ මොකද්ද? එතන ආහාරජ රූපයන් උපදවන එක. ආහාරජ රූප කලාප උපදවන එක. එතකොට ඒ ආහාර රූපයන් එතන උපදවනකොට ඔජට්ටමක ආහාර රූපයන් එතන උපදවනකොට ආහාරජයන් උපදවනකොට එතන කර්මයක් උපස්තම්භක වෙනවා. එතකොට කර්මයක් උපස්තම්භක වෙනකොට
එතන නාම රූප කියන ධර්මය ආහාරයක් ප්‍රත්‍ය වීමෙන් කර්මය නිසා සකස් වෙනකොට එතන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒබඳු ස්වභාවයකින් මේබඳු ඇස් කන්නාසා ඇතිව හදනවායි කියන ඒ ලක්ෂණයන්ගෙන් යුක්තව එතන රූපයේ සකස් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා තමයි තණ්හා සමුදයයි කියලා කිව්වේ. තෘෂ්ණාව තමයි සමුදය. එතකොට ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන සකස් වෙච්ච ආයතනයන්ට තමයි යම් යම් දේවල් ස්පර්ශ වෙනවා නම් ස්පර්ශ වෙන්නේ. ඒ නිසා ඒකට කියනවා ඒකත් ස්පර්ශය තෘෂ්ණා සමුදයෙන් තමයි පවතින්නේ. එතකොට වර්තමාන කර්ම සකස් කිරීමක් තියෙනවා නම් ඒකට පුරිම හේතුව මොකද්ද සිද්ධ වෙන්නේ? තෘෂ්ණාව කියන දේ. විඥානයේ පැවැත්මක් පේනවා නම් විඥානයේ පැවැත්මට හේතුව මොකද්ද උනේ? මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා මේක අවුරුදු 50ක් හරි 60ක් හරි 70ක් හරි තියෙනවා කියලා ඒක කර්ම විඥානයේ පැවැත්මක් තීරණය කරලා තියෙන්නේ මේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියලා. එතකොට ඒ තණ්හාවෙන් දැසගත්ත නිසා. එතකොට ඒකට තණ්හාව තමයි හේතුවක් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට එක පැත්තකින් අරගෙන බලනකොට පෙන්නනවා තෘෂ්ණාව නිසා ආහාරය හටගත්තා. ඒ නිසා තමයි තණ්හා සමුදය ආහාර සමුදය කියලා කිව්වේ. එතකොට තෘෂ්ණාව නිසා ආහාරය හටගත්තා නම් දැන් තෘෂ්ණාව අපිට ආහාරය කියන දේ නිරුද්ධ කරන්න වෙන්නේ මොකකින්ද? ආහාර නිරෝධය දත යුතුයි කියවනේ. ආහාර නිරෝධය කරන්නට වෙන්නේ මොකකින්ද? තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ. තෘෂ්ණාව නිරුද්ධ කිරීමෙන් ආහාරය නිරුද්ධ කරන්න වෙනවා. එතකොට මේ උපාදින්නක අනුපාදින්නක කියන කර්මයෙන් හටගත්ත සහ කර්මයෙන් හටනගත්ත මේ සියලු රූපයට උපස්තම්භක වුණ තණ්හා නිරෝධයක් තියෙනවා නම් මෙන්න මේ තණ්හා නිරෝධය කළොත් අන්න ඒක තමයි ආහාර නිරෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මත්ෙහි ආහාරය කියන දේ ප්‍රත්‍ය වීම කියන දේ නැති කරන්නට අවශ්‍ය නම් තෘෂ්ණා නිරෝධය સિદ્ધ කරන්නට ඕනේකට තියෙන මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දක්වනවා. ඒකෝ දැන් මේ කාරණාව දිහා බලනකොට පිළිතුරේ අපිට මෙතන විශේෂයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා සතර ආහාරය පිළිබඳව කතා කළා ආහාර සමුදය කියන එකෙන් තෘෂ්ණාව ගැන කතා කළා තෘෂ්ණාව නැති කළොත් ආහාරය නැති වෙනවා කියලා කතා කළා ආහාරය නැති කරන්නට තියෙන මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. දැන් අපිට මෙතන විශේෂ ලක්ෂණයක් දකින්න පුළුවන්කම තියෙනවා මොනවද? ආහාර කියන එකේ නිරෝධයට තෘෂ්ණා නිරෝධය පෙන්වීම. ආහාර කියන එක නැති කරන්නට අවශ්‍ය නම් එතනට අවශ්‍ය දේ තමයි තණ්හාව නැති කිරීම කියන එක. එහෙනම් තණ්හාව නිසා තමයි ආහාරයේ පැවැත්ම කියන දේ සිද්ධ කරලා තියෙන්නේ. අපි කොහොමද තණ්හාව නිසා ආහාරයේ පැවැත්ම කියන දේ සිද්ධ කරන්නේ? තණ්හාව තියෙන ක්‍රියාවගෙන අපි කොහොමද ආහාරයේ පැවැත්ම කියන දේ සිද්ධ කරන්න කියන කාරණාව මෙතනදී අපිට හොඳින් විශ්ලේෂණය කර ගැනීම වැදගත් වෙනවා. එතකොට තමයි අපිට හරියටම මේ ආහාරයන්ගේ සිද්ධ වෙන අර්ථය පිළිබඳව හරියට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි කිව්වා මේ ජීවිතය කියලා කියන්නේ සතර ආහාරයේ පැවැත්මක් කියලා. එතකොට ආහාර නිරෝධය නිවන. සතර ආහාරයේ පැවැත්ම කියනකොට එකෙන් කියන්නේ කන බොන ආහාරය නැති කරන්න කියන එක නෙමෙයි. සතර ආහාරය හම්බෙනවා කියලා කියන්නේ අපිට සතර ආහාරය හම්බෙනවා කියන තැනක අනිවාර්යයෙන්ම භවයේ පැවැත්මක් තියෙනවා නැතිනම් ප්‍රතිසන්දි පිණිස යනවා කියන මේ සංසාර ගමන කියන දේ සිද්ධ වෙනවා ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ යම් කිසි කෙනෙකුට කබලින්කාර ආහාරය තියෙනවා නම් කබලින්කාර ආහාරය තියෙන තැනක අනිවාර්යයෙන්ම ස්පර්ශ ආහාරය සිද්ධ වෙනවා ස්පර්ශ ආහාරය යම් කෙනෙකුට තියෙනවා නම් එතන මනෝ සංචේතනාව සිද්ධ වෙනවා මනෝ සංචේතනාව තියෙනවා නම් එතන විඥාන ආහාරය සිද්ධ වෙනවමයි. මේක නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ආහාර චක්‍රය කොතනින්වත් මේ විදිහට නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ආහාර චක්‍රය නතර කරන්නට නම් එතනදී එයාට මේ ආහාරයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීමයි කළ යුතු වෙන්නේ.
ආහාරයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීම කළ යුතු වෙනවා. ඒ කියන්නේ කබලින්කාර ආහාරයේ නිරෝධය, ස්පර්ශ ආහාරයේ නිරෝධය, මනෝ සංචේතනාවේ ආහාරයේ නිරෝධය, ඒ වගේම විඥාන ආහාරයේ නිරෝධය කියන ආහාරයේ නිරෝධයේ සතරවිධ ආහාරයේ නිරෝධය සාක්ෂාත් කරන්නට සිද්ධ වෙනවා. එතකොට කබලින්කාර ආහාරයේ නිරෝධය කියලා කියන්නේ ස්පර්ශ ආයතනයන්හි පවත්නා නිරෝධය සාක්ෂාත් කිරීමම කබලින්කාර ආහාරයේ නිරෝධය. එයාට කබලින්කාර ආහාරය පණවන්න පුළුවන් කමක් නැහැ ඒ ඥාන දර්ශනය සඳහා. ඒ නිසා අපරියාපන්න භූමියට කබලින්කාර ආහාරය පණවන්නේ නැහැ. සතර ආහාරයක පැවැත්මක් කියන දේ අපරියාපන්න භූමියට අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන යෙදෙන්නේ නැහැ කබලින්කාර ආහාරය, නැතිනම් රූපස්කන්ධය කියන එක එතන යෙදෙන්නේ නැහැ. එතකොට එතනදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්පර්ශයත් මනෝ සංචේතනාවත් විඥානයත් කියන ලක්ෂණ ටික දකින්න පුළුවන්කම තියෙන. හැබැයි රූපය දකින්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මේ ධර්මයන්ගේ Nirodha සාක්ෂාත් කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා. ආහාර සමුදය වෙනවා කියනකොට තෘෂ්ණාව හැම වෙලාවකදීම මේ ධර්මයන් ඇසුරු කරගෙන පවතිනවා නම් කබලිකාර ආහාරය, ස්පර්ශය, මනෝ සංචේතනාව, විඥානය කියන මේ සතර ආහාරය ඇසුරු කරගෙන තෘෂ්ණාව පවතිනවා නම් මේ දේවල් මත පවත්තන මේ පිහිටා තිබීම ඇති කල්හි සතර ආහාරයන් පවතින කෙනෙක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සතර ආහාරය කියන දේ අපිට පුද්ගලයේ කෙනෙක් හැටියට එතකොට නිකම්ම ඇති වෙලා ඉවරයි. ඒ නිසා තමයි ආහාර කෘත්‍යයක් හැටියට මේක පිරිසිදු දකින්න කියලා කියන්නේ. දැන් විඥාන ආහාරයට ප්‍රතිෂ්ඨාවක් බවට පත් වෙනවා නම් පිහිටා සිටින්නට තැනක් බවට පත් වෙනවා නම් කබලින්කාර ආහාරය හෝ ස්පර්ශ ආහාරය හෝ මනෝ සංචේතනාව හෝ ඒ විඥාණය පිහිටා සිටින තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක සංසාර ප්‍රවෘත්තිය කියන එක නතර වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ ධර්මයන්ගේ පැවැත්ම කියන දේ නොපෙනෙන තැනට අපි අපේ මනස දියුණු කරන්නට අවශ්‍යයි. මේ ධර්මයන්ගේ පැවැත්ම කියන දේ නොපෙනෙන තැනට. ඒ කියන්නේ රූපයේ පැවැත්ම කියන දේ, වේදනාව, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්මයන්ගේ පැවැත්ම කියන දේ නොපෙනෙන තැනට අපි මේක දියුණු කරන්නට අවශ්‍යයි. එතකොට අපිට නොපෙනෙන තැනට කියලා කියන්නේ විඥාන ඨිතියක් බවට පත් වෙන්නේ නැති වෙන්න. විඥාණයට පිහිටා සිටින්නට තැනක් බවට මේකපත් වෙන්නේ නැති තැනකට. රූපය විඥාන ඨිතියක් බවට පත් වෙනවා කියලා කියන්නේ විඥාණයට පවතින්නට තැනක් බවට පත් වෙනවා කියලා කියන්නේ හැම වෙලාවකදීම දැකපු අහපු විඳපු දැනගත්ත රූපයන් පිළිබඳව අපිට නිමිති අනුනිමිති වශයෙන් පවත්වන්නට පුළුවන්කම තියනවා ලෝකේ. අපි ගත්ත නිමිති අනුනිමිති වශයෙන් ලෝකේ ඇති බවට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිමිති අනුනිමිති වශයෙන් පවත්වන්නට පුළුවන්කම තියෙන නිසා තමයි ඒක ඇසුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. කබලින්කාර ආහාරය පවතිනවා කියලා කියන්නේ තියනවා කියලා කියන්නේ බඳු මනසක් තියෙන කෙනෙකුට. එතකොට තෘෂ්ණාවෙන් එයා කබලින්කාර ආහාරය ඇසුරු කරනවා. අපි රූපය ඇසුරු කරනවා කියලා කියන්නේ කබලින්කාර ආහාරය පිළිබඳව පහන වූ තෘෂ්ණාවක් තියෙනවා. එයා කන බොන ආහාරය කියන ඕජාවට කැමති නැහැ. හැබැයි ඕජාව නිසා සකස් වුණ ප්‍රසාදය නිසා පෙනෙන රූපයට කැමති කියලා කියන්නේ ඕජාවට කැමති වුණා වගේ තමයි. එතකොට එයා තණ්හා කරලා තියෙන කබලින්කාර ආහාර ප්‍රත්‍යයට කියන එක. අපි කතා කළානේ ආහාරය කියලා කියන්නේ ප්‍රත්‍යාර්ථයකින් කියලා. එතකොට අපි රූපයට කැමති කියලා කියන්නේ එතන ප්‍රත්‍යතාවයේ නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා අපි එතනට ඒකට තණ්හා කරලා තියෙනවා. එතකොට ඒ කබලින්කාර ආහාරය අපිට හම්බෙනවා කියලා කියන්නේ අපිට රූපේ පැත්තේ නිමිති තියනවා කියන එක. දැකපු අහපු විඳපු දේවල් පිළිබඳව අපිට නිමිති තියනවා. අපිට රූපේ පැත්තේ නිමිති තියනවා. රූපේ පැත්තේ ඉතුරු කරගත්ත දේවල් අපිට තියනවා. ඒතකොට රූපේ පැත්තේ ඉතුරු කරගත්ත දේවල් තියෙන නිසා තමයි රූපේ පැත්තට නැවත හිතලා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි ඒ පැත්තට යන්න පුළුවන්කම තියෙන නිසා තමයි
සප්‍රීතික තෘෂ්ණාවක්. ඒ කියන්නේ නිකාන්ති තණ්හාවක් අපිට මේ පැත්තේ පවත්වන්න පුළුවන්කම තියෙන එකයි අපි නිකාන්ති භයක් තියනවා කියලා කිව්වේ. කබලින්කාර ආහාරයේ අපි කිව්වා නිකාන්ති භය තියනවා කියලා. මොකක්ද මේ නිකාන්ති භය කියලා කිව්වේ? අපිට ලෝකයේ හොඳ රූප, ලස්සන රූප, මිහිරි ශබ්ද, ගන්ධ රස ස්පර්ශ මේ දේවල් ලෝකේ පවතිනවා කියලා අපිට හම්බ වෙනවා. ඒ දේවල් අපි ඇසුරු කරනවා. ඒ දේවල් ඇසුරු කරනකොට පවතිනවා කියලා කල්පනා කරනකොට ඒ තැනක පවතින ඒ සප්‍රීතික තෘෂ්ණාවට තමයි නිකාන්ති තණ්හා කියලා කිව්වේ. එතකොට අන්න ඒ සප්‍රීතික තෘෂ්ණාව ඒ තැනක පවතිනවා කියලා කියන්නේ එයාට කබලින්කාර ආහාරයේ පැවැත්ම තුළ තමයි ඒක ගොඩනැගිලා තියෙන්නේ. ඒක තමයි කබලින්කාර ආහාරයේ තියෙන බය. කබලින්කාර ආහාරය එයාට කෙනෙක් දෙයක් හැටියට පේනවා. ඔබට මේ මම කියලා තමන්ව බලනකොට පේනවා නම් මේ දුව පුතා කියලා පේනවා නම් මේ මිනිස්සු කියලා පේනවා නම් මේ තමයි සප්‍රීතික තෘෂ්ණාව ඔබට ඇසුරු වෙන්න පුළුවන් තැන. මේ තමයි කබලින්කාර ආහාරය පිළිබඳව ඔබට ඇතිවෙන බය. එතකොට ඔබ එතන ආහාරය කියන දේ ප්‍රත්‍යක් හැටියට දැක්කේ නැහැ. ආහාරය කියන දේ ප්‍රත්‍යක් හැටියට නොදකපු නිසා කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියන දේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට අපි කල්පනා කළා. එතකොට කෙනෙක් පුද්ගලයෙක් හැටියට කල්පනා කරනකොට ඒක ඔබට මේ ඉන්න අය දකින්න කියන තැන ඉඳලා රූපය ඇති බවට ගන්න පුද්ගල භාවයේ බැස ගන්න තැන දක්වාම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇහැට පෙනෙන වර්ණ රූපයට බාහිර පවතින බවට ඔබ ඇසුරු කරන තැන දක්වාම ඔබට ඒක කතා කරන්න පුළුවන්කම තියෙනවා. සප්‍රීතික තෘෂ්ණාව කියන දෙයින් අරගෙන. ඒක තමයි කබලින්කාර ආහාරයේ පැවැත්ම කියලා කියන්නේ. ස්පර්ශ ආහාරය කියලා කියන්නේ අපිට ස්පර්ශය කියනකොට අපි ආකාර දෙකකට කතා කළා. පටිඝ සම්පස්ස සහ ආදිවචන සම්පස්ස කියලා. එතකොට මෙන්න මේ ස්පර්ශය පිරිසිදු නොදන්නාකම නිසා අපිට මේ ස්පර්ශය නිසා ඇති කරගත්ත ත්‍රිවිධ වේදනාව කියන දේ අපි ඒක දාලා බලනවා අර ස්පර්ශය කියන දේවල් පැත්තට වස්තු පැත්තට දාලා බලනවා. ඒ කියන්නේ ඇහැ පැත්තට, රූපේ පැත්තට, සිත පැත්තට මේ දේවල් යොමු කරලා අපි කියන රූපේ තමයි මේ විදිහට හොඳ තියෙන්නේ. එතකොට මේ ලස්සනට තිබුණේ රූපේ, මිහිරිවට ඇහුනේ ශබ්දය. මේ විදිහට අපි මේ දේවල් පැත්තට නැවත නැවත අපේ මනසින් නැඹුරු වීම සිද්ධ කරනවා. ඒ වගේම අපිට මනෝ සංචේතනාවක් තියෙනවා. කර්මය සකස් කර ගැනීමක් තියෙනවා. ඒකෙන් ත්‍රිවිධ භවය තමයි සකස් කරගන්නේ. කොහොමද? අර විදිහටම අර සැපසහගත වේදනාව රූපේ පැත්තේ දකිනකොට දුක්සහගත වේදනාව උපේක්ෂාසහගත වේදනාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පැත්තේ දකිනකොට එතකොට ඇස කන නාසය දිව ශරීරය ආදී දේවල් ඇසුරු කරගෙන පවතිනකොට එයාට ඒ කාම භවයේ එතන සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් ඇසුරු කරගෙන යාගේ විඳීම වෙනස් කරගෙන කර්මය වෙනස් කරගන්නකොට රූප භවය යාට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට එතන ත්‍රිවිධ භවය කියන දේ සකස් වෙනවා. ඇයි එතන සකස් කරගන්න කර්මයට අනුරූපව. එතකොට විඥාණයට ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන අර මනෝ සංචේතනාවෙන් ගෙනල්ලා දෙන දේ ඇසුර කරගෙන. එතකොට මේ සතර ආහාරයක පැවැත්ම කියලා කියන්නේ සම්පූර්ණම මේ සංසාර ප්‍රවෘත්තිය කියන එක. සතර ආහාරයෙන් මිදෙනවා කියලා කියන්නේ අපි ස්පර්ශය නිසා හටගත්තු ධර්මයේ ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කනම් ඒ පැත්තට අපි උපගමන භයක් එතන දකින්නේ නැහැ. ස්පර්ශයේ අපි කිව්වේ මොකද්ද? උපගමන භය කියලා කිව්වේ. නැවත ඒ වෙත පෙරලා එන බයක් තියෙන ස්පර්ශයේ. ස්පර්ශ වෙච්ච දේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා නොදැනගත්තොත් මොකද වෙන්නේ? ඒ පැත්තට නැවත පෙරලා එනවා. කණ්ණාඩියකට පතිත වෙන ඡායාව පතිත අපි එබිලා බලනකොටම පෙනුණා අපි එතනින් අයින් වෙනකොට අයින් වෙනවා කියලා දැක්කේ නැති වුණොත් මොකද වෙන්නේ එතනදී? කෙනෙකුට ඒක ඇතුළෙම තියනවා කියලා නිමිති තියෙනවා. එතකොට නැවතේ තියෙන දේ අසුරු කරන්න පුළුවන්කම තියෙන උපගමන බය තියෙනවා කිව්වේ ඒකයි. නැවත එන්න පුළුවන් බය තියෙනවා එතන උපගමන බයක් තියෙනවා. ඒ වගේ තමයි අපිට මේ පේන ඇහෙන විදින ලෝකයේ ගැන අද ස්පර්ශ වෙන අරමුණු දිහා බැලුවහම ඒ බිහි වෙලා තියෙන්නේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන අන්න ඒ උපගමන බයත් එක්ක. උපගමන බයත් එක්ක කියලා කිව්වේ අපිට තියනවා ඒක පවතිනවා කියලා ගත්ත දේවල්. ඒ නිසා ඒ ලෝකේ නැවත ඇසුරු කරන්න පුළුවන්. ඔබ දැකපු දේවල් නැවත ගිහිල්ලා දකින්න පුළුවන්. ඔබ අහපු දේවල් නැවත අහන්න පුළුවන්. මෙන්න මේ උපගමන බය ලෝකේ තියෙන ස්පර්ශය තුලින් එන. ආයෝහන බය කියලා කිව්වා
අපිට කර්ම වශයෙන් අපි රැස් කරගෙන තියාගන්නවා කියන එක. අද දකින හොඳ නරක මේ හැම දෙයක්ම අපි රැස් කරලා තියාගන්නවා. මේක තමයි ආයුහන බය. එකතු කරගන්නවා. රැස් කරගන්නවා. එතකොට මේකේ තියෙන දේ මොකක්ද? ආයෝහණය කරලා තියනවා නම් ඒ හැම තැනකම විඥානයේ තියෙන අභිනිපාත බය. ඒ ඕනම තැනක් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනම දෙයකට ගිහිල්ලා වදින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඕනම තැනක් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි ඊට පස්සේ. ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීම සිද්ධ කරනවම තමයි. එතකොට මේ විදිහට සතර ආහාරයේ පිරිසිඳ නොදන්නා කෙනාට ලෝකේ පැවැත්මක් පේනවා. ලෝකේ පැවැත්ම පේනවා කියලා කියන්නේ සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් අපිට කෙනෙකුට ලෝකේ කබලින්කාර ආහාරය නිරුද්ධ වුණොත්, ස්පර්ශ ආහාරය නිරුද්ධ වුණොත්, මනෝ සංචේතනාව නිරුද්ධ වුණොත්, විඥාන ආහාරය නිරුද්ධ වුණොත් එයාට සතර ආහාරයේ පැවැත්මක් නැහැ. සතර ආහාරයේ පැවැත්මක් නැති තැන තමයි අපිට නිර්වාණය කියලා කියන්නේ. ඒක සංකත ධර්මයක් නෙමෙයි එතකොට. ඒතර සතර ආහාරයේ පැවැත්මක් නැති වෙන්න නම් මොකද කරන්නේ? මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න වන ධර්මයන් පිළිබඳව අපිට නුවණක් තියෙන්න ඕනේ. කබලින්කාර ආහාර ප්‍රත්‍ය උනේ මොකටද? ඒ වගේම ඒක පණවන්න පුළුවන් කොයි තැන දක්වාද කියන නුවණ තියෙන්න ඕනේ. ස්පර්ශ ආහාරය පැනෙව්වේ කොයි තැන දක්වාද ඒක පවතින්නේ කොතනද කියලා අපිට නුවණ තියෙන්න ඕනේ. එතකොට මනෝ සංචේතනාව කිව්වේ මොකද්ද? ඒක පවතින්නේ කොයි විදිහටද කියලා නුවණ තියෙන්න ඕනේ. විඥානය කියන්නේ මොකද්ද? ඒක පවතින්නේ කොයි විදිහටද කියලා නුවණ තියෙන්න ඕනේ. එතකොට අපිට පේනවා ඒ තැන හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටික. ආහාර ප්‍රත්‍යයෙන් උපදෝ රූපේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මිය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාරයේ ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයේ නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදිහට අපිට මේ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ ධර්මයන්ගේ පැවැත්මක් හම්බ වෙන්නේ. විඥාණයට මේ ධර්මයන්ගේ පැවැත්මක් හම්බ වෙන්නේ. ඇයි පැවැත්මක් හම්බ වෙන්නේ නැත්තේ? මේ ධර්මයන්ගේ නිරෝධය පේනවා. හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට. එතකොට ඉතුරු නැතුව නැති වෙන දෙයක නිමිති නෑනේ අප. යම් දෙයක් හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඒ නැති වෙච්ච දේ දැන් පවතිනවා කියන්න අපිට නිමිති නෑ. හරියට කණ්ණාඩියට එවිලා අපි අයින් වෙලා ගියාම කණ්ණාඩිය තියෙනවා කියලා අපිට හිතෙන්නේ නෑ වගේ. මරණයටපත් වුණොත් අපේ කවුරු හරි අපි හොඳටම දන්නවා නම් ඒ කෙනා දැන් මෙහෙම කරනවා ඇති හෙට වෙලා කියලා එයාගේ මේ ලෝකේ පැවැත්මක් අපිට පේන්නේ නෑ වගේ. අපිට මේ සතර ආහාරයේ පැවැත්මක් පේන්නේ නැති වෙනකොට ඒකට කියනවා ආහාර නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා කියලා. දැන් එතනත් ස්පර්ශයක් තියෙන්න පුළුවන්, එතනත් චේතනාවක් තියෙන්න පුළුවන්, එතනත් විඥානයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ටික තිබුණාට ඒ ටික වැය වෙලා තියෙන්නේ ආහාර නිරෝධය ගෙනල්ලා දෙන්න. ඒ නිසා එතන ආහාරය පවතිනවා කියලා කියන්නේ ආහාරය තියනවා කියන්නේ ආහාර නිරෝධය ගෙනල්ලා දීලා තියෙනවා. ආහාර සමුදයන්තය අසුරු කරලා එතකොට අපිට ආහාර නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ආහාර නිරුද්ධ කරන්න කියන එකෙන් කියන්නේ කන්න බොන්න එපා කියන එකවත් ඇහැට ස්පර්ශ වෙන්න දෙන්න එපා කියන එකවත් නෙමෙයි. ඒ දේවල් වල නිමිති හිටින් නැති විදිහට අපිට නුවණක් පවත්වන්න වෙනවා. එතකොට තමයි අපිට තෘෂ්ණා කරන්න තැනක් හම්බ වෙන්නේ නැත්තේ. තණ්හාවනේ අපිට නැති කරන්න කිව්වේද? තණ්හාව තිබුණොත් තමයි ආහාරය හටගන්නේ කියලා කිව්වා. ආහාරයට හේතුව තණ්හාව කියලා. එතකොට තණ්හාව නැති කරන්න කිව්වා. තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව පවතින තැන පේනවා. දැන් තණ්හාව පවතින්න පුළුවන්කම තියෙන සතර ආහාරය ඇසුරු කරගෙන නම් දැන් සතර ආහාරයේ Nirodhe පෙන්වා දෙනකොට තණ්හාවට පවතින තැනක් නැති වෙනවා. තණ්හාවට පවතින තැනක් නැති වෙනකොට තණ්හාව නොහට ගන්න බවට යනවා. තණ්හාව නොහට ගන්න බවට යනවා නම් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් නැවත බැස ගැනීමක් පේන්නේ නැති වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ සතර ආහාරයේ පිළිබඳව පිරිසිඳ දැකලා කෙනෙකුට නිර්වාණය කරා ගා වෙන්නට පුළුවන්කම තියෙනවා. සතර ආහාරය කියන එකකින් එකක් කෝ කබලින්කාර ආහාරය හරි ස්පර්ශ ආහාරය හරි මනෝ සංචේතන ආහාරය හරි විඥාන ආහාරය හරි අරගෙන උනත් කෙනෙකුට තමන්ගේ ප්‍රතිපදාව හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විදර්ශනාවට ඒක විශේෂ කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විශේෂ කර ගැනීම මත
එයාට පුළුවන්කම තියෙනවා නිර්වාණයට පත්වන්නට නිවීම කියන දේ උපම කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට සරියුත්තර වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ ආහාරය මේ විදිහට දැනගන්න ආහාරය නිසා ආහාර සමුදය දැනගන්න තණ්හාව නිසා තමයි ආහාරය හටගත්තේ කියන එක ආහාර නිරෝධය දැනගන්න තෘෂ්ණා නිරෝධයෙන් ආහාර නිරුද්ධ වෙනවා කියන එක ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න. එතකොට සතර ආහාරයේ පිළිබඳව ඒ විදිහේ සම්මා දිට්ඨියක් ඇති කරගත්තොත් ඒ විදිහේ සම්‍යක් සංකල්පනාවක් පවත්වන්නට පුළුවන් නම් අන්න ඒ දේ තුලින් වායාම සති කියන අංග දෙකකට උපනිශ්‍රේ වෙනවා. අන්න ඒ විදිහට ගියොත් ඔබට පුළුවන්කම තියනවා මේ ආහාර නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට. එතකොට ඒ සඳහා පැවතිය යුතු සම්මා දිට්ඨිය ගැනයි අපි කතා කළේ කොහොමද විදිහට සරියුත්තරුන් වහන්සේ ආහාර වාරයේ පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා මේ සතර ආහාර පරියාය පිළිබඳව කරපු සරියුත්තරුන් වහන්සේගේ දේශනාව අනුමෝදන් වෙනවා. එතකොට මේකෙදි තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ මේ විදිහට පිරිසිදු දැකීම තුළ යම්කිසි කෙනෙක් සතර ආහාරය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව වඩනවා නම් සෝ සබ්බසෝ රාගානුසයන් පහය රාගානුසය දුරු කරලා පටිඝානුසයන් පටිවිනෝදෙත්වා පටිඝානුසය පටිවිනෝදනය කරලා අස්මීති දිට්ඨි මානානුසයන් සමෝහනෙත්වා වෙමි කියන මානානුසයක් තියෙනවා නම් දෘෂ්ටි මානානුසය ආදී ගලවලා දාලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවලා මේ ජීවිතයේදීම දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති දුකේ කෙලවරටපත් කරනවා කියලා දේශනා කළා. එතාවතාපිකෝ ආවසෝ එවැනි මෙතකිනුත් අරිය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් වූ කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ දෘෂ්ටිය දැකීම ඍජු බවටපත් වෙලා තියෙනවා. ධර්මයේහි නොපෙරළෙන ස්වභාව ඇති ශ්‍රද්ධාවක් උපදවගෙන තියෙනවා. ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. සද්ධර්මයට පැමිණිච්ච පුද්ගලයෙක් කියලා ඒ පුද්ගලයාට කියනවා මේ විදිහට මේ කාරණා පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙකුට. ඒ නිසා සතර ආහාරය පිළිබඳව ඔබත් හොඳින් නුවණ පවත්වන්න ඒ සම්මර්ෂණය කිරීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා උතුම් වූ ධර්ම අවබෝධය සිද්ධ කරගන්නට. ඉතින් ඊට අනුරූපව යම්කිසි දහම් ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ පුළුවන් ප්‍රශ්න ගැටලු අහලා දැනගන්න. හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලාට නමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු සම්‍යක් දෘෂ්ටිකාදී දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වන ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකයේ ඥාතීන් සිහිපත් කරගන්න සෑම සියලු දෙනා නමින් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දිනාටම මේ සියලු කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම මේ පින්වත් සෑම ඔබ සියලු දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපේ ආශිර්වාද කරනවා අපේ නායකයන් වහන්සේට මේ සියලු කුසල ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදෙනාම ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන මනෝජ් පනාපිටිය මෑණියන්ට ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ සිල් කුසල ධර්මයන් ගෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතර ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා හැමදෙනාම සාදු කියලා පින් අනුමෝදන් වන්න හැමදෙනාට තෙරුවන් සරණයි. හොඳයි අතිගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් ඉතාමත්ම වටිනා ධර්මදේශනයක් බොහොම සරලව කාගෙත් හිත් තුළට කාවදින විදිහට ඉතාමත්ම හොඳින් දේශනා කළා. ඉතින් උන්වහන්සේගේ ධර්මඥානය අපි කවුරුත් හොඳින් දන්නවා. ඉතින් ඒක අපිට ඉතාමත්ම මැනවින් පිළිබිඹු වෙන අවස්ථාවක් බවට මේ මොහොතපත් වුණා. අපි උන්වහන්සේටත් උන්වහන්සේ විශේෂයෙන් ආශිර්වාද කරපු අපේ මාං කඩවල සුදස්සන හාමුදුරන් වහන්සේට ඒ වගේම නන්දරතන හාමුදුරන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලාට පැවිදි කළ උතුමන්ට ඒ වගේම උන්වහන්සේ මේ ලෝකේ බිහි කළ ආදරණීය දෙමව්පියන්ට හැදූ වැඩූ හැම දිනාටමත් ඒ වගේම උන්වහන්සේගේ මේ පැවිදි ජීවිතයේ ආලෝකමච්චරකන්ට ප්‍රත්‍යයන්ගෙන් උපස්ථාන කරපු හැම දිනාටමත් අපි පින් දෙමු. ඒ වගේම ආශිර්වාද කරමු. ඒ හැම දිනාගේම ශක්තියක් නිසා තමයි උන්වහන්සේ අපට මෙවන් ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට පුළුවන්. එය ඊ타ත්ම වටිනා යතීන්ද්‍රයාණන් වහන්සේ නමක් බවට පත් වුණේ. නිසා අපි මේ හැම දිනාටමත් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරමින් අපේ හාමුදුරන් වහන්සේටත් පින් අනුමෝදන් කරමු. මෙවන් ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළල් මෙවන් ලෝක ශාසනික සේවාවන් තව තවත් සිද්ධ කරන්නට ඒ වගේම උන්වහන්සේගේ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ පින් හේතු වේවා ශක්තියක් වේවා. උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේ යම් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.